නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. පින්වත්නි, අපි දිගටම ඔබට ඉගැන්වුවේ පටිච්ච සමුප්පාද ධර්මයයි. බොහෝ දෙනෙක් හිතන්නේ පටිච්චසමුප්පාදේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියන කොටස ඉගෙන ගත්තාම පටිච්චසමුප්පාදේ ගැන තියෙන දැනීම සම්පූර්ණයි කියලා. එහෙම නැත්නම් හිතන්නේ පටිච්චසමුප්පාදේ නිරෝධ කොටසත් ඉගෙන ගත්තාම දැනීම සම්පූර්ණයි කියලා. ඉතින් ඒක සම්පූර්ණ දැනුමක් නෙවෙයි කියලා මම හිතන්නේ කලින් වැඩසටහන් වලින් ඔබට තේරුම් ගන්න ඇති. මොකද පටිච්චසමුප්පාදයේ තුලින් බුද්ධ දේශනාවේ තියෙනවා යෝ පටිච්චසමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. යමේ පටිච්චසමුප්පාදේ දකින්නවා නම් ඔහු ධර්මයේ දකි. යෝ ධම්මං පස්සති යමෙක් ධර්මයේ දකිනවා නම් සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු බුදුරජාණන් වහන්සේව දකි කියලා. ඉතින් එහෙමනම් දැන් මේ පටිච්චසමුප්පාදේ ඉගෙන ගනිද්දී සංස්කාර කියන්නේ මොනවද? විඥාන කියන්නේ මොනවද කියලා වාද කර කර දකින්න පටිච්චසමුප්පාදයක් නැහැ. වාද කරලා අකුසල විතරක් හටගනි. හටගන්න කුසලයක් නැහැ. ඊට පස්සේ ඔබට මතකද මං කිව්වා හරි විදියට පටිච්චසමුප්පාදේ තේරුනොත් එයාට මොකද වෙන්නේ? එයා මොකද දැනගන්නේ? කුසල් අකුසල් ගැන බලවත් ප්‍රසාදයක්, පැහැදීමක්, අවබෝධයක් ඇති වෙනවා. ඒ කියන්නේ සත්පුරුෂයෙක් වෙනවා. හරි විදියට අවබෝධ වුණොත් සත්පුරුෂයෙක් වෙනවා. ඒකට අපි මුලින්ම මේ පටිච්චසමුප්පාද ධර්මය උගන්වද්දී අපි මාතෘකා වශයෙන් තබාගත් සූත්‍ර දේශනාව මතකද? මොකන්ද? මුලින්ම විපස්සී සූත්‍රය මතක නැහැ. විපස්සී සූත්‍රය. විපස්සී සූත්‍රයෙන් තමයි අපි සම්පූර්ණයෙන්ම කියා දුන්නේ. එතරේ පටිච්චසමුප්පාදේ කියා දුන්නේ අපි කොහොමද? දැන් අපි අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, එහෙමනේ අපි සාමාන්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ අපිට උගන්ලා තියෙන්නේ. නමුත් ඒක අවබෝධ කරද්දී උන්වහන්සේ අපිට කොහොමද කියන්නේ? ජරා මරණ වලින් පටන් ගන්න කිව්වා. ජරා මරණ පටන් අරගෙන කෙරවලට ගේන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදේ දේශනා කළේ චතුරාර්ය සත්‍යයට ඉලක්ක කරලා. වෙන දෙයකට නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධයට ඉලක්ක කරලා මේ දේශනා කළා තියෙන්නේ. එතකොට මම අර පච්චේ සූත්‍රයේ ඔබට කියා දුන්නා ගිය වතාවේ පටිච්චසමුප්පාදේ එක එක අංගයක් විස්තර කළා. මහණෙනි ජරා මරණ කියන්නේ මොකද්ද? ඊට පස්සේ ජරා මරණ
ඊට ජරා මරණ ඊට පස්සේ ජරා මරණ හටගන්නේ මොකෙන්ද? ජරා මරණ හටගන්නේ මොකෙන්ද? ඉපදීමෙන්. ජරා මරණ නැති වෙන්නේ මක් වුණාමද? ඉපදීම නැති වුණාම. ජරා මරණ නැති වෙන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. එහෙමනම් පටිච්ච සමුප්පාදය හරියට දන්න කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දන්නවා. නැත්තම් පටිච්ච සමුප්පාදයේ තියෙන මේ සංස්කාර කියලා ඔන්න වාදයක් හදා ගන්නවා. ඕකේ උගන්වන්නේ මේ විඥාන කියලා වාදයක් හදා ගන්නවා. කිසිම සිතක් නැහැ. මිනිසුත් ඒක අහලා අවුල් වෙයි. ඊට අමතර කියලා කිසි දෙයක් නැහැ. පටිච්චසමුප්පාදේ හරියට තේරුණා නම් එයා එතකොට පටිච්චසමුප්පාදේ කොටසක් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගෙන ගැනීමල. ඒ ජරා මරණ පිළිබඳ ඥානයක් තියෙනවා එයාට. ඊට පස්සේ මම ඒකත් කියන්නේ ඔබට ජරා මරණේ ඥානං. ජරා මරණය මොකද්ද කියලා ඥානයක් තියෙනවා. මේ ජරාවටපත් වෙනවා කියන්නේ මොකද්ද? දැන් බුද්ධ දේශනාවේ ජරාවටපත් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ තෝරලා තියෙනවා. ජරාවටපත් වෙනවා කියන්නේ මොකද්ද? වයසට යෑම, නාකි වීම, ඇඟපත රැලි වැටෙනවා, ඇස් පේන්නේ නැතු යනවා, කන් ඇහෙන්නේ නැතු යනවා, ගඳ සුවඳ දැනෙන්නේ නැතු වෙනවා, දත් හැල්ලෙනවා, අතපය වාරු නැතු යනවා. මේක තමයි ජරාව. ඒ බුද්ධ දේශනාවේ තියෙනවා. යාතේ සන්තේසං සත්තානං තම්මි තම්මි සත්ත්වනිකායේ ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිතචත ආදී වශයෙන් තියෙනවා. මරණයත් විස්තර කරනවා උන්වහන්සේ. දැන් සමහරු මේක දන්නේ නැති තමන්ගේ අදහසට කියන්න පුළුවන් අපි හැමතිස්සෙම මෙරි යනවා ඕක තමයි මේ කියන්නේ කියලා. ඊකියාගේ පුද්ගලික එකක්. එයා බුදු වෙලා කියන එක නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයිනේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන එකක්. බුදු කෙනෙක් සම්මා සම්බුදු කෙනෙක් හැටියට දේශනා කරන උන්වහන්සේ මරණය විස්තර කරනවා. චුති සුත වෙන බව, චවනතා, චුත වෙන ස්වභාවය, භේදෝ, බිඳී යාම, අන්තර්දහනං, අතුරුදහන් වීම, මච්චු මරණං, මරණය, කාලකිරියා, කලුරිය කිරීම, කන්දානම් භේදෝ, පංච ප්‍රධාන ස්කන්ධේ බිඳී යාම. එතකොට මේ වගේ ජීවිතින්ද්‍රියස් උපච්ඡේදෝ, ජීවිතින්ද්‍රියා නැති වී යාම, මේ වගේ පෙන්වා දීලා තියෙනවා. එහෙනම් මේ පැහැදිලිවම මේ මරණය කියලා කියන්නේ මොකද්ද? අපි මැරෙන එකමයි. එතකොට මේ ජරා මරණ ගැන ඥානයක්. ඒ ඥානෙ නැති නිසා තමයි ජරා මරණ කියන්නේ ඕක නෙමෙයි. මෙම ශනිකව ඇති වෙන්නේ, ශනිකව මරණයටපත් වෙන්නේ කියලා මොකක් හරි ඔය තොවිලියක් හදා ගන්නවා. ඊට පස්සේ ඒකට පැටලෙනවා. පැටලලා Tamanට නිකන් තේරුණා වගේ කියාගෙන. නමුත් ඒක ඥානයක් නෙමෙයි. ඥානය කියන්නේ මරණය කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගැනීම. ජරාව කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න. ජරාව හරියට තේරුම් ගත්තනම්, මරණය හරියට තේරුම් ගත්තනම් ඊට පස්සේ ඊතුරු ඥාන ඊළඟ ඥාන එනවා. මොකද්ද? ජරා මරණ හට ගන්න හේතු. මොකද්ද? ඉපදීම. ඉපදීම නිසායි මේ ජරා මරණයන්ට ගොදුරු වන්නේ. එතකොට මරණයටපත් වෙන කෙනා নানা ප්‍රකාර විදිහට මැරෙනවා. ජරාවටපත් වෙන කෙනා নানা ප්‍රකාර විදිහට මැරෙනවා. මේ ලෝකේ තියෙනවා නම් යම් තාක් ලෙඩ දුක්, යම් තාක් රෝග මේව හැදෙන්නේ උපන්න කෙනාටද නූපන්න කෙනාටද? උපන්න කෙනාට. මැරෙන යම් තාක් ක්‍රමයක්ද දැන් ඔබ දකින්න ඇති අර ත්‍ස්තවාදී මිනිසුන්ගේ බෙල්ල කපලා මරනවා, ගිනි තියලා මරනවා, වතුරි බස්සලා මරනවා. අපේ රටේ 30 අවුරුදු යුද්ධෙදී ඔබ දකින්න ඇති බෝම්බ ගහලා මරනවා. ගෙවල් වලට පැනලා මේ පොරවෙන් කොටලා මරනවා. මට මතකයි වාංගලයක ගෙදරක ගෑන් ළමෙක් මරලා තිබ්බා. ඒ ගෑන් ළමයාගේ මුත්‍ර මාර්ගෙන් කොසමිටක් කැවලා කටින් මතුවෙන්න. වාංගල ඒ ත්‍ස්තවාදී. ඒකට මරනවා. ඒතර කොහොම මරුවත් මරණයක් නේද? කොයි විදිහට මරුවත් මරණයක්. ඉතින් මරණේ දුකක් නෙමෙයිද? දුක.
මේ විදියට නොයි දැන් ඔය ISISලා මරණ විදියට ක්‍රූර විදියට තමයි LTTE අයත් මැරුවේ. ඒ විදියටම මැරුවේ. එතකොට ඊට අමතරව මිනිස්සු නොයේක ආකාරයට මේ පාරේ ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා. කෝච්චියට හැප්පිලා මැරෙනවා. මේ යාංගල් මෝදර හන්දියේම ඔබට මතක ඇති මේ බස් එකක් හරහාට ගිහිල්ලා මේ කෝච්චියකට හැප්පිලා මිනිස්සු දෙකට ඉරිනවා. ඒ උපන්න නිසා කියන එක තේරුම් ගත්තේ නැත්නම් එයාට මොකද වෙන්නේ? උපත කෙරෙහි කලකිරීම ඇති වෙන්නේ. ජරා මරණ ඇති වෙනකොට කෙනෙකුට හිතෙන්නේ අනේ අපිට නම් මේ විදිහේ මරණයක් දකින්න ලැබෙන්න එපා. අවුද නැති එක්කන හිතන්නේ එහෙමයි. මේ විදිහේ උපතක් නම් අපිට එපා. ඒ කියන්නේ මෙහෙම නැති උපතක් හොඳයි. මේ විදිහේ මරණයක් නම් එපා. ඒ කියන්නේ හොඳට බටර් පන් කාලා මේ සනීපිට හාන්සි වෙලා ෆෑන් එක දාගෙන මැරෙන එකක්. ඒක හොඳයි කියලා. නමුත් මරණය කියන එක කොයි විදිහට එනවාද කියලා අපි කිසි කෙනෙකුට කියන්න බෑ. ජරාවටපත් වෙන අය සමහරු ජරාවටපත් වෙන ඔන්න සමහරට ඇඳි. කවුරුත් නැහැ. මෙයාව අස්පස් කරන්න. ඇඳීම චූ දාගෙන කක්ක දාගෙන ඊට පස්සේ නැගිට ගන්න බෑ. ඒ අර චූ වල සැරට සම්පූර්ණ පිට කුණු වෙනවා. එහෙම වෙන අය නැද්ද? ඉන්නවා. අර මන් දන්න එක හාමු කෙනෙක් මේ ජරාවටපත් වෙලා හිටියා. උන්වහන්සේ බලන්න කුටියට යන්න බෑ. මෙහෙට ගඳ එනවා කුටියට යන්න හදනකොට. කට යන මෙහෙම හිටියේ පඩික්කමකට කට අල්ලගෙන කතා කරනවා යන්තම් කිදිරි ගග සිලි ගාලා පණුව වැටෙනවා. දකින්නකට කෙනෙක් හිතන්නේ මොකද? අනේ මෙහෙම එකක් නම් එපා කියලා මිසක් මේ ඉපදීම නිසා නේ වෙන්නේ කියලා කල්පනා කරන්නේ. ඉපදීම නිසා වෙන්නේ කියන කල්පනා කරන්නේ නැත්තම් මොකද්ද නැත්තේ? ජරා මරණ වලට හේතුව පිළිබඳ ඥානෙ නැහැ. එතකොට මැරෙනකොට අනේ මෙහෙම මරණයක් නම් අපිට දකින්න ලැබෙන්න ඉපා. අපිට සතුරෙකුටවත් මෙහෙම මරණයක් නම් වෙන්න ඉපා කිය අපි කියනවා මිසක් කිසි දවසක ඥානිය උපදින්නේ නැහැ. ඥානයක් උපදින්නේ නැතුව වැටීමක් කොහෙද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි. මහණෙනි මම දන්න කෙනාට දකින්න කෙනාට තමයි මේ කෙලෙසුන්ගේ නැසීම ගැන කියන්නේ කියනවා. එයි මුකාක්වත් දන්නේ නැති, දකින්නේ නැති, තේරෙන්නේ නැති, වැටහෙන්නේ නැති ඔලොමොට්ටල මිනිස්සෙකුට මේක කිව්වට තේරෙන්නේ නැහැ. එතකොට අපිට හැම දෙයක්ම හැම මරණයක්ම සිද්ධ වෙද්දී ලෝකේ හැම කෙනෙක්ම ජරා ජීර්ණයටපත් වෙද්දී එයාගේ හිතට නිතර වැටහුණා නම් මොකද්ද? මේ ඉපදීම නිසාමයි. ඉපදීම නිසාමයි මේ දුක විඳින්නේ. ඉපදීම නිසාමයි මේ ජරා මරණ. දැන් මේ ජරා මරණ කියලා අපි කොටස කෙටියෙන් කිව්වට ජරා මරණ විතර නෙමෙයි එතන තියෙන්නේ. ජරා මරණ ශෝක. ශෝක කියන්නේ ශෝක වෙවි ඉන්නවා. ශෝක වෙවි ඉන්නවා. පරිදීව වැළපෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා අඤ්ඤ තරඤ්ඤ තරේන වසනේන සමන්නාගතස්ස නොඑක ආකාරයෙන් සිද්ධවන්නා වූ වේසනයන්ට බඳුන් වීමෙන් ශෝකයටපත් වෙනවා. ජරා මරණ ගම ජරා මරණ විතරක් නෙමෙයි. ඒක අපි ඊටු එකක් ගන්න ඕනේ ශෝක කියලා. ශෝකයටපත් වෙනවා. ජරා මරණ වගේම නොඑක ආකාරයට මිනිසයන් ශෝකයටපත් වෙනවා. වැළපෙනවා. කායික දුක් වලට බඳුන් වෙනවා, භාජනය වෙනවා. මානසික දුක් වලට භාජනය වෙනවා. නොඑක ආකාරයට කායික දුක්, මානසික දුක්, නොඑක ඊළඟට ප්‍රියංගෙන් වෙන්වීමේ දුක, ප්‍රියංගෙන් වෙන්වීම දුක කියන්නේ සමහර අයට මේ දරුවා නැති වෙලා විඳින දුක, ස්වාමියා නැති වෙලා විඳින දුක,
බිරිඳ නැති වෙලා විඳින දුක මේ වගේ වෙන්නේ නැද්ද? දැන් මේ පසුගිය දවස්වල ඒ සිරියාවේ මිනිස්සෙක් ගිහිල්ලා තමන්ගේ ළමයි 7 දෙනයි බිරිඳයි එක්ක බෝට්ටු යන්න ගිහිල්ලා බෝට්ටු පෙරලෙනවා. එයා යන්ත මහත්ය පණ බේරන් එනවා ගොඩට. ළමයි 7 දෙනයි බිරිඳයි ගහගෙන මොහොත ගිලුණා. එතර වෙන්න ගිහලා. ඉතින් එතකොට ප්‍රියංගෙන් වෙන්වීම දුක නැද්ද? ඔය වගේ උපන්න කෙනා ප්‍රියංගෙන් වෙන්වීම නිසා විඳින දුක් උපන්න සත්වයා මෙතකයි කියලා කියන්න පුළුවන්ද? බෑ. අප්‍රියයන් හා එක්වීම නිසා විඳින දුක් ඒකත් මෙතකයි කියලා කියන්න බෑ. ප්‍රියංගෙන් වෙන්වීම නිසා විඳින දුක් මෙතකයි කියලා සීමා කරන්න බෑ. අප්‍රියයන් හා එක්වීමේ දුක් මෙතකයි කියලා සීමා කරන්න බෑ. මේ වගේ මේ নানা ප්‍රකාර විදියට මේ මිනිසයා උපන්න සත්වයා දුකට බඳුන් වෙනවා. මේක එයාගේ ඥානයක් කියනවා. ඒ ගැන දන්නා බව. එහෙම දන්නේ නැති එක්කෙනා මොකද කරන්නේ? ප්‍රාර්ථනා කරනවා අනේ අපිට මේ දුක ලැබෙන්න එපා. අනේ අපිට මේ පීඩාව ලැබෙන්න එපා. අනේ අපිට මේ අසහනෙ ලැබෙන්න එපා. අනේ මට මේ ශෝකේ නැත්තම් කොයිතරම් හොඳද කියලා. නමුත් මේක ඉපදීම නිසා සියලු සත්වයාට මුණ දෙන්න තියෙන එකක් කියලා තේරුම් යෑම. ඒ තේරුම් යන්නේ නුවණකින්. ඒ නුවණට කියන ජරා මරණ ඥාන. ජරා මරණේ ඥාන. ඊට පස්සේ ඒකේ නා හිතන ඇයි මේ ජරා මරණ හටගන්නේ? දැන් කර්ම විපාක ගැනත් අපි දන්න නිසා ගොඩක් අය මොකද කරන්නේ? ඒක දාන්නේ ඉපදීමට නෙමෙයි. මොකන්ට දාන්නේ? කර්මේ. ඔය කර්මේ ඔයක. කර්මේ කියලා දාපු ගමන් ආයිත් වැහෙනවා අර ඥානෙ. එයාට කර්මේ අපිට කර්මේ නෑ. ඔව් එයා දුක විඳින්නේ යාගේ කර්මයට. අපි බේරිලා ඉන්නේ අපිට ඒ කර්මේ නැති නිසා. නමුත් අපි දන්නවද එයාට වෙච්ච දෙයට වඩා කරදරයකට අපි වාජන වේද කවුද දන්නේ? වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඒ නිසා ඒක කර්මයට දාන තාකල් උත්තරේ නෑ. කර්මයට සුනාමිය ආවා. මිනිස්සු බේරිච්ච අය කිව්වා ඒගොල්ලන්ගේ කර්මය කිව්වා. කෝච්චි හැප්පිලා මැරුණා. වටේ ඉන්න අය කියන ඒකගේ කර්මය කිව්වා. ඒ කියන්නේ එතකොට ඉපදීම නිසා නෙමෙයි මේ වෙන්නේ. එතකොට බුද්ධ දේශනාවේ තියෙනවා ආර්ය සත්‍ය අවබෝධ කරන්න කැමති නම් එයා ඒක තේරුම් ගන්න ඕනේ ඒකේ මූලිකම හේතුව, මූලිකම කාරණේ. කර්මයේ බලපෑම තියෙන හැම දෙයකම නේද? එහෙනම් දැන් ඉපදීමටත් කර්මයේ බලපෑම තියෙනවා. මරණයටත් කර්මයේ බලපෑම තියෙනවා. අපි මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල මුහුණ දෙන සමහර අත්දැකීම් වලට කර්මයේ බලපෑම තියෙනවා. නමුත් මේ කර්මයේ බලපෑම ඇති වෙන්න හේතුුනේ අපි උපන්න නිසා නේද? එතකොට මේ මූලිකම අදහස ගන්න ඕනේ. මේ මූලිකම අදහස ගත්තේ නැත්නම් අපිට අර්ථය හවු වෙන්නේ නැහැ. එතකොට ජරා මරණ තියෙන්නේ කුමක් නිසාද ජරා මරණ හටගන්නේ? ඉපදීම නිසා. ඉපදීම තමයි ජරා මරණයට මූලික කාරණේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉපදීම තෝරලා තියෙනවා. මොකක්ද ඉපදෙනවා කියන්නේ? ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බන්ති කන්ධානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. අසකන නාසය දිවකය මනස කියන ආයතන ප්‍රතිලාභයක් යම් තැනක වෙනවාද? පංච උපාදානස්කන්ධයක් යම් තැනක ලැබෙනවාද? ඉපදීම කියන එකක් සිද්ධ වෙනවාද? මව කුසක බස ගැනීමක් කියලා එකක් වෙනවාද? ඒ උපත. ඒක තමයි මේ ජරා මරණයන්ගේ මූලික හේතුව. එතකොට කොයි විදිහට දැන් සතෙක් වෙලා උපන්නත්
දැන් අපි කියමු සතෙක් වෙලා උපදිනවා කවුරු හරි. එතකොට සතෙක් වෙලා උපන්නත් ඒ සතා නොඑක ආකාරයට මැරෙන්නේ නැද්ද? නොඑක ආකාරයට ඒ සතා මැරෙනවා. එක්කෝ ඒ සතා නොඑක ආකාරයේ මැරුම් කයමකට ලක් වෙනවා. නොඑක ආකාරයේ මැරුම් කයමකට ලක් වෙනවා. එතකොට මිනිස්සුත් නොඑක ආකාරයේ මැරුම් කයමකට ලක් වෙනවා. ඒ ඔක්කොම වෙන්නේ ඉපදීම නිසා. එතකොට උපදිනවා ආකාර හතරකින්. මොනවද ඒ උපදින ආකාර හතර? ඔව්, බිත්තරාසින් ඉපදිලා දුකට මුහුණ දෙනවා. ඔව්, මව් කුසින් ඉපදිලා ආයෙත් දුකට මුහුණ දෙනවා. තෙත් පරිසරයෙන් ඉපදිලා ඒ දුකට මුහුණ දෙනවා. මම දවසක් දැක්කා අපි එළි මහණේ නාල සබන් ගානා මේ ওই සුවඳ සබන් ගානකට ගාලා නානකොට පොළොවේ ඇතුලේ පණුවන්ට ඉන්න බෑ. ඉස්සර වගේ නෙමෙයි සබන්. විසයි. දැන් ඔන්න අපි දැන් ඔය වාජන හොයන්න දේවල් තියෙනවනේ. ඉස්සර නම් අපිට මතකයි පොඩි කාලේ අපේ දෙමව්පියෝ අලු තමයි දාලා වළං අතුල්ලන්නේ. පොල් මුඩ දාලා අලු වලින් තමයි වළං අතුල්ලා හොදන්නේ. ලොකු හානියක් ඉස්සර සතුන්ටත් නැහැ. දැන් අර අපිට එක එක මේ කිමිකල් වර්ග තියෙනවනේ භාවිතා කරනවනේ අපි. හොදපු ගමන් අර සත්තු ඔක්කොම මහා පීඩාවකටපත් වෙනවා. මම බැලුවාම දඟල අර චූටි පණුව උඩට ඇවිල්ලා මහා වේදනාවක් දඟලිති. මම වතුර ගහ යවනවා. ඉවර කරන්න බෑ. අපිට පේන්නේ නැතු. එතකොට අපි මේ සබන් ගන්නවා පිරිසිදු වෙන්න කියලා ඊළඟට එක මේ කිමිකල් වර්ග දාලා හොදනවා. නමුත් එතකොට මේ ජලා මේ සංසීදජ සත්වය නොඒක ආකාරයෙන් දුකටපත් වෙනවා. ඕපපාතික සත්වයොත් විපදීම නිසා නොඑක ආකාරයෙන් ඒ කියන්නේ උපන්නට පස්සේ තමයි කර්ම විපාකය විඳෝ ඉන්නේ. ඉතින් නොඑක ආකාරයට කර්ම විපාක විඳිනවා. ඒක තැනක තියෙනවා පැරණි සිංහල බණ කතා කියන පොතේ දීඝවාපි චෛත්‍යයට පලන්දපු කොඩියක් ඒකේ තිබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා. පලන්දපු කොඩියක් හුළඟි ගහගෙන ගියා. ගහගෙන ගිහලා ඈත කුඹරක වැටුණා. දැන් මේ කුඹුරු අයිතිකාරයා බොහොම ධනෙ තියෙන මිනිස්සෙක්. මේ මිනිස්සයා කුඹුරේ ඇවිදගෙන යද්දි උදේ මේක දැක්කා. දැකලා දිග ඇල්ල බැලුවම දීඝවාපී චෛත්‍යයට පූජා කරපු කොඩියක්. එතකොට මේ කොඩිය මෙයා පොරෝගත්. කොඩිය කියන පතාකයක් ලොකු එකක්. පොරෝගත්තා. පොරෝගෙන මේක දැන් මෙහෙටනේ ගහගෙන ආවේ ඕක මොකද්ද කියලා ඒක පොරෝගෙන මෙයා ගියා. ගිහලා ඒක යා පාවිච්චිත් කළා. එයාගේ කොහොම කර්ම ඉවර වෙලා. එයා කියන්නේ මැරිලා ඉපදුනා ප්‍රේතෙක් වෙලා. එයාව වැහිලා තියෙනවා තහඩු 1000කින්. හීනි තාඩු 1000කින් මුළු ඇඟම වැහිලා. තහඩු ප්‍රේතෙක්. එතකොට මේ භික්ෂුන් වහන්සේ නමක් පිඬුසිඟා වඩිද්දි මියාව දකින්න. කවුද මේක? අනේ ස්වාමීනි මම මේ ප්‍රේතෙක් කියන. මම මේ බොහොම දුකටපත් වෙලා ඉන්න. මොකද්ද උනේ වැරද්ද කියලා අහනවා. අනේ මම ධනෙ තිබිච්ච කෙනෙක්, මට කුඹුරු අතුකට තිබිච්ච කෙනෙක්. අපේ වත්තට හුළඟින් ගහගෙනවා දීඝවාපීට පූජා කරපු පතාකයක්. මම මේක දැකලා ඒක පූජා කරලා කියලා සටහනක් තිබ්බා. ඒක දැකලා මම මේක ගණන් ගන්න නැතුව පොරවගෙන හිටියා. මේකේ විපාක මේ කිව්වා. ඉතින් මොකද්ද මේකෙන් බේරෙන්න කියලා ඇහුවා. මේකට දීඝවාපීට කොඩි 1000ක් පූජා කරන්න ඕන කිව්වා. බේරෙන්න නම් මං කොහොම හරි එනම් බලන්නම් කියලා ඒ ස්වාමීන් වහන්සේ ඉදාම කොඩි 50ක් හොයාගත්තා. හොයාගෙන ගිහිල්ලා මහා සෑයට පූජා දීඝවාපී මහා සෑයට පූජා කළා. ඉදාරෑ පෙනිහෙල්ලේක අනේ ස්වාමීනි තහඩුවෙන් අඟල් 8ක් අයින් වුණා කිව්වා. ඊට පවෝදා ආයෙත් කොඩි 50ක් පූජා කළා. අනේ ස්වාමීනි තහඩුවෙන් තව අඟල් 8ක් අයින් වුණා කිව්වා.
මේ විදිහට කොඩි 1000 පූජා කරපු දවසේ තහඩුව ගැලවිලා ගියා. බලන්න මේ ඉපදීමයි කර්මයයි අතර තියෙන බරපතල සම්බන්ධය. ඒතර කර්ම විපාකයෙන් තොරව ඉපදීමක් ගැන බලාපොරොත්තු වෙන්න බෑ. සමහර හිතන් ඉන්නවා පව් කරලා සමහර දීමාපියන්ට සලකලා නැහැ. දීමාපියන්ට හිංසා පීඩා කළා ගරහලා ගුරුවරුන්ට ගරහලා කර්ම විපාකයෙන් බේරෙන්න. එහෙම වෙන්නේ නැහැ. ඒවා වෙලාවට එනවා දේශනාවේ තියෙනවනේ කොහොමද ඒක වෙන්නේ? නහි පාපං කතං කම්මං සජ්ජු කීරංව මුච්චති. කිරිමි දෙනවා වගේ ඉක්මනින් කළ පාපයේ විපාක දෙන්නේ නැහැ. දහන්තං බාල මන් වේති භස්මච්ඡන්නෝව පාවකේ. මොන වගේද? අලු යට තියෙන ගිනි පුපුරු වගේ තිබිලා වෙලාවට එනවා කියනවා. එමයි මේක තියෙන්නේ. ඉතින් ඒකට කර්ම ඒක සම්බන්ධයක් තියෙනවා. නමුත් මේක වෙන්න උපදින්නම ඕනේ. උපදින්නම ඕනේ. දැන් අපි ගත්තොත් අඟුලිමාල මහරහතන් වහන්සේ. අඟුලිමාල මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩිද්දී ගස්වලට මිනිස්සු ගලක් ගහනකට පොල්ලක් ගහනට ඒ කැරකිලා ඇවිල්ලා උන්වහන්සේ ගොළුවට වදිනවා. උන්වහන්සේගේ පාත්‍රයට වදිනවා. උන්වහන්සේගේ ජීවරේ ඉරෙනවා. ඉතින් ලේ වැක්කුණු හිස ඇතුව බිඳුණු පාත්‍රය ඇතුව ඉරුණු සිවුරු ඇතුව බුදුරජාණන් වහන්සේ ළඟට වඩින්නේ. උන්වහන්සේ වදාලා බ්‍රාහ්මණය ඉවසන්න. බොහෝ කලක් නිරේ විඳින්න තිබිච්ච දේ දැන් ඔබට නෑ කිව්වා. බොහෝ කලක් නැවත නැවත ඉපද විඳින්න තිබිච්ච දේ ඔබට නෑ කිව්වා. ඇයි නැත්තේ? ඉපදීමෙන් නිදහස් නිසා. ඔබට තියෙන්නේ මේ ආත්මෙ විතරයි කිව්වා. ওই ශරීරේ තියෙනකන් විතරයි කිව්වා. ඒ මොකද හේතුව? ඒ උපතට හේතු වුණ කාරණාව ප්‍රහාණය වෙච්ච නිසා. එතකොට ජරා මරණ ඥානං. එතකොට කෙනෙකුට තියෙන්න ඕනේ මේ ලෝකේ දුක දැක්කහම මේක තමයි මේ ලෝකේ තියෙන දුක කියලා තේරෙන්න ඕනේ. ඊළඟට ජරා මරණ සමුදය ඥානං. මේ දුක හටගන්නේ ඉපදීම නිසා කියලා තේරෙන්න ඕනේ. ඊළඟට ජරා මරණ නිරෝධේ ඥානං. එහෙනම් දුක හටගන්නේ ඉපදීම නිසා නම් දුක නිරුද්ධ වෙන්නේ ඉපදීම නැති වෙච්ච දවසට, මේ උපතින් නිදහස් වෙන දවසටයි මේ දුක නැති වෙන්නේ කියලා ඥානයට ලැබුණ නැත්තම් පටිච්චසමුප්පාදි දන්නේ. ඒ සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර ඔය ටික ඉගෙන ගත්ත ගමන් මටත් දැන් පටිච්චසමුප්පාදේ පුළුවනි. දැන් මාත් පටිච්චසමුප්පාදේ දන්නවා කියලා හිතාගෙන ඉන්නේ. පටිච්චසමුප්පාදේ එහෙම ලේසියෙන් පහසුවෙන් වටහා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක බොහෝ වේස මහන්සියෙන් නෝන මෙහෙवला තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න උවමනා එකක්. එතකොට ඒකනි බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට වදාළනේ. ආනන්ද හත් දවසක් කිව්වනේ, අනේ ස්වාමීනි මට තේරෙනවා, මට හිතෙන හැටියට මේ පටිච්චසමුපාදේ බොහොම ලේසි කිව්වා. ආනන්දය එහෙම කියන්න එපා කිව්වා. මේ පටිච්චසමුපාදය අවබෝධ කරගන්න බැරි නිසාමයි මේ සත්‍යය පැටලී යන්නේ කිව්වා. පැටලි කොහෙද යන්නේ? ඉපදී මෙරි යනවා, පැටලි යනවා. එතකොට ඉපදීමෙන් නිදහස් වෙච්ච දවසට මේ දුකෙන් නිදහස් කියන අර්ථය තේරිලා තියෙන්න ඕනේ. ඒක නොතිබුණොත් හිතෙන්නේම අනේ මේ දුක නැති ඉපදීමක් ලැබේවා. අඩු වයසින් මැරෙන්නේ නැති ඉපදීමක්. අඩු වයසින් මැරෙන්නේ නැහැ කියන මිනිස්සු පතනවා කොහොමද? මෙයාට උපනුපන් ආත්මයක් පාසා අඩු වයසින් මැරෙන්න එපා කියලා. නොයේ කරදර වලට බඳුන් වෙලා මැරෙන අයට ප්‍රාර්ථනා කරනවා අනේ මෙයාට උපදින ආත්මයක් පාසා මේ කරදර වලට බඳුන් වෙන්න එපා. ඒක අවිද්‍යාව නෙමෙයිද? අවිද්‍යාවමයි. ඒක වටහා නොගැනීමමයි. අනවබෝධයමයි. අවබෝධ නැතිකමමයි.
එතකොට එයාට ජරා මරණ ගැන ඥානයක් තියෙන්න ඕන. ජරා මරණ හටගන්නේ කුමක් නිසාද කියලා ඥානයක් තියෙන්න ඕනේ. ජරා මරණ නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද කියලා ඥානයක් තියෙන්න ඕනේ. ජරා මරණ නැතිවන්නා වූ ප්‍රතිපදාව ගැන ඥානයක් තියෙන්න ඕනේ. ජරා මරණ නැතිවන්නා වූ ප්‍රතිපදාව කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව විසඳුමක් නැහැ. මේ ලෝකේ දෙවි කෙනෙකුට විසඳුමක් නැහැ. මිනිස්සෙකුට විසඳුමක් නැහැ. දෙවියන්ට බබුන්ට ලෝකෙ කිසි කෙනෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව මේ මුණ දෙන මේ ලෝකේ මුණ දෙන මේ මොනතරම් බිහිසුණු අත්දැකීම් වලට මුණ දුන්නත් මේ මුණ දෙන ඒවෙන් බේරෙන්න යාට අවස්ථාවක් නැහැ. ඒ සමහර අවස්ථාවල් තියෙනවා පින්වත්නි. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය නොකිරීම නිසාම කර්ම විපාකයට මුණ දීම නිසාම එකම විදියට මැරෙනවා ආත්ම භාව 4500. එකම විදියට. අය අර පාටියකට එළුවෙක් කපලා එයා එතකොට ආත්ම භාව 500ක්ම බෙලි කැපුම් කාලේ මැරුණේ. ඒතර එකම විදියට මූණ දෙන. එහෙනම් මේ කර්ම විපාකට මූණ දිදී ඉඳලා මේක ගෙවෙනවා කියලා එකක් නැහැ. ඒ හේතුව එක කර්මයක් විපාක දෙද්දී එයා තව කර්ම රාශියක් රැස් කරලා ඊළඟ කර්ම විපාක දෙද්දී තව කර්ම රාශියක් රැස් කරලා ඒකේ ඉවරයක් නැහැ. එහෙනම් ඉවරයක් වෙන්නේ කවද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න පටන් ගත්ත දවසේ ඉඳලයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ දන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අංග කීයක් තියෙනවද ඒකේ? අංග 8ක් තියෙනවා. මොනවද ඒ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ දන්නවා ස්කන්ධ තුනකට අයිති. මොනවද? සීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍රඥාස්කන්ධය. දැන් මම කියන්නම් මාර්ගාංගයක්. ඔබ කියන්න මොකේද අයිති කියලා. සම්මා වාචා සීලස්කන්ධයට, සම්මා වායාම සමාධිස්කන්ධයට, සම්මා සංකප්ප ප්‍රඥාස්කන්ධයට. මේ විදිහට දැනගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රඥා කොටසට අයිති අංග දෙකක්. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප කියන දෙක අයිති මොකේද? ප්‍රඥා කොටසට. සීල කොටසට අයිති අංග තුනක්. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන එක අයිති. සමාධි කොටසට අයිති අංග තුනක්. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට බැලූ බැල්මට පේන්නේ සීල සමාධි ප්‍රඥා නෙමෙයි. පේන්නේ කොහොමද? ප්‍රඥා සීල සමාධි. නමුත් ඒක වැඩෙන්නේ ප්‍රඥා සීල සමාධි හැටියට නෙමෙයි. සීල සමාධි ප්‍රඥා. මොකද හේතුව? මේකට ඉස්සර වෙලාම දාලා තියෙන සම්මාදිට්ඨිය මොකද්ද? ඇයි හේතුව? ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවේශ වෙන්නේ සීලෙන් නෙමෙයි. සම්මා දිට්ඨිය නිසා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට කෙනෙක් යන්නේ සම්මා දිට්ඨිය මිසක් සීලෙන් නෙමෙයි. සීලෙන් යන්න ගියොත් එයා සීලබ්බත පරාමාස වලට යයි. සීලය තුල එයා පැටලෙනවා. සම්මා දිට්ඨිය තිබුණොත් විතරයි එයා සීලය අඳුනගන්නේ.
සම්මා දිට්ඨිය තිබුණොත් විතරයි සමාධිය තඳුනගන්නේ. සම්මා දිට්ඨිය නැත්තම් එයා හිතන්නේ සමාධිය කියන්නේ චිත්ත දියුණුව කියලා. සමාධිය කියන්නේ සිතේ යම් කුසලතාවයක් මිසක් දියුණුවක් නෙමෙයි. දියුණුව තියෙන ප්‍රඥාවෙන්මයි. දැන් මම ඒකට ඔබට මේක තේරුම් ගන්න මම කියන්නම්. සමාධි අංග තුන මොනවද? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ තුල අකුසල් ප්‍රහාණය කරන්නේ. ඒකයි මම ඒක කිව්වේ දියුණුවක් තමයි. දැන් සීල කියන්නේ දියුණුවක්. සමාධි මම කියන්නේ මේ ලෝකෝත්තර දියුණුවකට උදව් වෙන එකක් මිසක් ලෝකෝත්තර දියුණුව නෙමෙයි. ලෝකෝත්තර දියුණුව පටන් ගන්න ප්‍රඥාවෙන්මයි. එතකොට කෙනෙක් සමාධියක් විතරක් තියාගෙන Taman දියුණුව කියලා හිතන් ඉන්න පුළුවන්. එහෙමනම් සමාධිය තුළ සමාධි ස්කන්ධයට අයිති වෙන්න ඉපෑ සම්මා සංකල්ප. ඒ සම්මා සංකල්පේ මොකද්ද තියෙන්නේ? නික්කම් සංකල්ප. එහෙනම් නික්කම්මේ නියම විදිහට එන්නේ ප්‍රඥාවෙන්මයි. ඒකනේ දැන් බලන්න මේ අනුරාධපුර යුගයේ කාලේ එක හාමුදුර කෙනෙක් ගුරු හාමුදුර කෙනෙක් ගෝල් නමත් එක්ක රුවන්වැලිසෑය වදින්න ගියා. එතකොට ඒ ගුරු ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ තමයි. උන්වහන්සේ මහා සෑය වදිද්දි පොඩි නම ඇහුවා ස්වාමීනි මල් පූජා කරන්න තිබ්බොත් හොඳයි නේද කියලා ඇහුවා. හොඳයි කිව්වා. පොඩ්ඩක් ඉන්න කියලා ඒ වෙලෙම පෙරහංකඩිය අරගෙන ගිහිල්ලා මේ මල් ගෙනාව. මේ ලංකාවේ දකින්න නැති මල් හිමාලයෙන් අරන් ආවා. ඊට පස්සේ මල් ස්වාමීනි එතකොට පොඩි නම මල් ටිකයි නේද කියලා. නෑ ස්වාමීනි මේක පූජා කරගෙන යන්න කිව්වා. ඉතින් මේ පේසා මලලුල පූජා කරගෙන යනවා මල් ඉවර වෙන්නේ නැහැ. පොඩි නම මල් ඉවර වෙන්නේ නැහැ නේ කිව්වා. ස්වාමීනි මේ පෙරහංකඩිය අනිත් පැත්තට හරවලා ගසන්න කිව්වා. එතකොට මල් ඔක්කොම හැලුණා. ඉතින් ඒ ගුරු හාමුදුරු දැනගත්තා මේ පොඩි නම මේ හිමාලයට ගිහිල්ලා ආවේ 이르දි බලෙන්. ඒක 이르දි බලය පුළුවන් බැරිද සමාධියක් තියෙන එක්කිනුට කරන්න? සමාධියක් තිබුණා. එතකොට ගුරු හාමුදුරු බැලුවා මේකෙන් කරදරයකටපත් වේද කියලා. බැලුවාම විශාල අනාගතේ විශාල කරදරයකටපත් වෙන්න තියෙනවා. ඊට පස්සේ කිව්වා පොඩි නම සමාධිය ඇති වුණා කියලා හිතට ගන්න එපා කිව්වා. නිකලස් වෙන්නම මහන්සි ගන්න කිව්වා. ඒ නිකලසීම ප්‍රඥාවෙන් වෙන්නේ. නිකලස් වෙන්නම මහන්සි ගන්න කිව්වා. ඕක හිතට ගන්න එපා කිව්වා. අන්තිමට සිවුරුත් ඇරලා ඔය නූල් කටින ගෙදරක වැඩ කර කර ඇහැක් පේන්නේ නැති ගෑනු එක්කෙනෙක් දෙන කැඳ ටික බීලා ඉන්න වෙයි කිව්වා. ඇහුවේ නැහැ. ඇහුවේ නැහැ. දවසක් පොඩි නම අහසින් යද්දි ඔය පේසකාර කුලී ගෑල්ලමෙක් ගීතයක් ගායනා කරනවා. ඒක ඇහිලා ධානයේ පිරිහුණා. පිරිලා පහළට පාත් වුණා. සිවුරු ඇරියා. බැඳ කරදරයටපත් වුණා. එතකොට ඇයි මේ වුනේ? නික්කම් සංකල්පي වැඩිලා නැහැ. නික්කම් මේ වැඩෙන්නේ ප්‍රඥාවෙන්මයි. දැක්කනේ එතකොට 이르දිපාතියාරේ පැවවත් නික්කම් මේ නැහැ. සමාධියේ තියෙන වෙලාවට වෙන් වෙලා හිටියට කාමෙන් ඒ කාමයට කියන්නේ මේ කාම සංකල්පයේ වැඩ කරන ස්වභාවය එහෙමම තියෙනවා. එතකොට ඒක ප්‍රඥාවෙන්මයි කාමයේ ප්‍රහාණය වෙන්නේ හරි විදියට. එතකොට සම්මා සංකල්පයට අයිති මොනවද? නික්කම්ම සංකල්ප, අව්‍යාපාද. එතකොට තරහ නැතිකමත් ප්‍රඥාවට අයිති එකක්. අවිහිංසා, හිංසා නැතිකමත් ප්‍රඥාවට අයිති එකක්. එතකොට ප්‍රඥාස්කන්ධ ප්‍රඥාව එතකොට සම්මා දිට්ඨිය කියන්නේ ආර්ය සත්‍ය. එහෙනම් සම්මා සංකල්පේ සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ චතුරාර්ය සත්‍යයත් එක්කයි. චතුරාර්ය සත්‍යයත් එක්කයි මේ සම්මා සංකල්පේ වැඩ කරන්නේ. සම්මා දිට්ඨියත් එක්කයි සම්මා සංකල්පේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහත්ඵල මහානිසංස වෙන්නේ සමාධිය සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සමාධිය මහත්ඵල මහානිසංසයි කියනවා. ඒ සම්මා දිට්ඨිය කියේ මොකද්ද? චතුරාර්ය සත්‍යයෙන් යුක්ත වූ සමාධිය
මහත්ඵලයි මහනිසංස. ඇයි ඒකෙන් කෙලෙස් ප්‍රහාණය කරනවා. නිකන් සාමාන්‍ය මනුස්සයා නිකන් සමාධියක් වඩලා ඒකෙන් එනකොට අද ශාන්ත භාවයක් ඒකට මත් වෙනවා එක්ක මුලා වෙනවා. හා දැන් මං හරි කියලා තමන් ගැන ලකුණු දා ගන්නවා. නමුත් තමන්ට ප්‍රඥාව වැඩිලා නැහැ. විශාල කරදරයක වැටෙනවා. එතකොට නමුත් මේ පටිච්චසමුපාද හොඳට බැලුවම පේනවා එයා ජරා මරණත් දැනගන්න ඕනේ. ජරා මරණ හට ගන්න හේතුවක් දැනගන්න ඕනේ. ජරා මරණයන්ගේ නිදහස ඉන්නේ කොහොමද කියලාත් දැනගන්න ඕනේ. ජරා මරණයන්ගේ නිදහස් වෙන මාර්ගයක් දැනගන්න ඕනේ. අන්න ඒක එයා පටිච්චසමුප්පාදේ දන්නවා. නැත්තම් මට මතකයි මම ඒ කාලේ පටිච්චසමුප්පාදේ ඉස්සලම් කියා දෙනකොට මිනිස්සුත් වාද කරගන්නවා. අරකද සංස්කාර මේකද සංස්කාර අරකද විඥාන මේකද විඥාන කිය. උන්වහන්සේලාත් වාද කරගන්න. ඔක්කොටම ලැබුණේ හුලං විතර. කිසි දෙයක් නැහැ. අකුසල් නම් ටෙස්ට් කරගන්න ඇති. වෙන මොකුත් නැහැ. ඇයි සම්මාදි පටිච්චසමුපාදේ හරියටම අහු වුණා නම් එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විවෘත වෙන්නේ නැත්තම් සම්මාදිට්ඨි සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨි පටන් ගන්න මොකෙන්ද? කුසලංච පජානාති කුසල මූලංච අකුසලංච පජානාති අකුසල මූලංච. එහෙනම් කුසලුත් දැනගන්නවා කුසල් මුලුත් දැනගන්නවා අකුසලත් දැනගන්නවා අකුසල්. මම ඒක කිව්වේ හරියට පටිච්චසමුපාදය අහුනොත් කුසල අකුසල දන්නවා කියලා. එහෙම නැත්නම් මොන්න තරම් බිම පෙරලි මේක කිව්වත් ඒකේ පිහිටක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එතකොට දැන් ඔන්න යා ජරා මරණ හට ගැනීම ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදා. එතකොට ජරා මරණ හටගන්නේ මොකෙන්ද? ඉපදීම ගැනත් ඔය විදිහටම දැනගන්න ඕනේ. ඒ කොහොමද? ඉපදීම පිළිබඳ ඥානෙ. එහෙම මතක තියාගන්න. ඉපදීම පිළිබඳ ඥානෙ. ඊළඟට ඉපදින්න හේතු වෙන කරුණ පිළිබඳ ඥානෙ. ඊළඟට ඉපදීම නිරුද්ධ වීම ගැන ඥානෙ. ඊළඟට ඉපදීම නිරුද්ධ වීමේ මාර්ගය ගැන ඥානෙ. එතකොට ඉපදීම ගැන ඥානයක් කෙනෙකුට බුද්ධ දේශ භාග්‍යතුන් වහන්සේ අපිට උගන්ලා තියෙන නිසා අපි ඒක දැනගන්නවා. කොහොමද ඒ දැනගන්නේ? මෙහෙම උපදිනවා කියලා දැන් අපි දන්නවා. කොහොමද? අපි දන්නවා බිත්තරාසි උපදිනවා. මව් කුසේ උපදිනවා. තෙත් පරිසරයේ උපදිනවා. ඕපපාතිකෝ දැන් අපි දන්නවා. බුදුරජාන් වහන්සේගේ දේශනාවලින් තමයි අපි මේවා දන්නේ. ඊළඟ එක තමයි යන්න අපිට ඕන කරන්නේ. ඒකත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉපදින්නේ කොහොමද කියලා. මොකෙන්ද උපදින්නේ? භවය නිසා. එහෙනම් අපි උපදින්නේ චුතිචිත්තේ නිසා නෙමෙයි. භවය නිසා අපි උපදින්නේ භවපච්චය. දැන් චුතිචිත්තයකින් ප්‍රතිසංචිත්තයකට යන්නේ භවය නිසා. භවය නැත්තම් සිත නිරුද්ධ වෙනවා. උපතක් කරා යන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි වැරෙන එකට අපේ හිත නිරුද්ධ වෙන්නේ නැහැ. අපේ හිත චුත වෙනවා. චුත වෙන්නේ ප්‍රතිසන්දියකට. ඒකෙන් නැවත උපතක් කරා යන්නයි. එතකොට අපි උපදින්නේ චුත වීමෙන් නෙමෙයි. භවයෙන් තමයි මේ උපතකට උපනා කරන්නේ. පරිසරය හදන්නේ. භවයක් නැත්තම් උපදින්නේ නැහැ. භවය කියන්නේ දැන් භව බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා භව තුනක්. කාම භවය. කාම භවය කියන්නේ කාම ධාතුවේහි විපාක පිණිස කර්ම සකස් වුණා නම් ඒක කාම භවය. රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වුණා නම් ඒක රූප භවය. අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වුණා නම් අරූප භවය. එහෙනම් ඔබ මෙහෙම තේරුම් ගන්න. එහෙනම් කාම ධාතුව කියලා එකකුත් තියෙනවා. ඒකේ විපාක පිණිස කර්ම සකස් වුණොත් කාම භවය කියලා එකක් තියෙනවා. රූප ධාතුව කියලා එකකුත් තියෙනවා. ඒකේ විපාක විඳින්න කර්ම සකස් වුණොත්
රූප භවයක් කියලා එකක් හැදෙනවා. අරූප ධාතුව කියලා එකකුත් තියෙනවා. ඒකේ විපාක වෙනස කර්ම සකස් වුණොත් ආරූප භවයක් හැදෙනවා. එහෙනම් මේ ලෝකේ අපි දන්නේ නැති වුණාට කාම භවය කියලා එකක් තියෙනවා. රූප භවය කියලා එකක් තියෙනවා. අරූප භවය කියලා එකක් තියෙනවා. දැන් අපිට පේන මනුස්ස ප්‍රජාව ඊළඟට මේ ත්‍රිසංගත සතුන් මේ කොහොම හැදිලා තියෙන්නේ කාම ධාතුවේ. මොකේද මේ ඔක්කොම තියෙන්නේ? කාම ධාතුවේ. හැබැයි තව සත්වයේ ඉන්නවා ඉපදිලා රූප ධාතුවේ. තව සත්වයේ ඉපදිලා ඉන්නවා අරූප ධාතුවේ. මේ කාම ධාතුවේ විපාක විඳින්න කර්මය හැදිච්ච නිසා ඒගොල්ලෝ කාම භවයේ තුල උපන්නා. ඒතකොට දැන් අපි තවදුරටත් කර්ම රැස් කරන්නේ කාම ධාතුවේ විපාක විඳින්න නම් කාම දැන් අපි ගත්තොත් අපි හැම අපි එක එක්කෙනා අපේ හිත ඇතුලේ ටීවී එකක් තියෙනවනේ. හිත ඇතුලේ ටීවී එකක් තියෙනවා. ඒ ටීවී එකෙන් අපි ඇහෙන් දැකපුවා අපිට පේනවාද නැද්ද? පේනවා. කනින් අහපුවා අපිට ඇහෙනවාද නැද්ද? නාසයෙන් ආගාන කරපුවා දැනෙනවාද නැද්ද? දිවෙන් රස විඳපුවා පේනවාද නැද්ද? දැනෙනවාද? කයෙන් පහස ලැබපුවා මෙනෙහි වෙනවාද නැද්ද? මේවගෙන හිතෙන් මැවෙනවාද නැද්ද? හිත ඇතුලේ ටීවී එකක් නේ. ඒතකොට කාලයක් තිස්සේ මේ හිතේ මැවෙන ටීවී එකට පුරුදු වෙලා ඕකෙන් බල ආස්වාදයේ විඳ විඳ ඉන්නකොට එයා ඉන්නේ මොන ධාතුවේද? කාම ධාතුවේ. එතකොට එයා රැස් කරන කර්ම ඔක්කොමත් හැදෙන්නේ කාම ධාතුව. එයාට විපාක විඳින්න වෙන්නේ කාම ධාතුවේ. නිර්යයිතිත් කාම ධාතුවට, പ്രേත ලෝකයිතිත් කාම ධාතුවට, අසුර ලෝකයිතිත් කාම ධාතුවට, තිරිසන් ලෝකයිතිත් කාම ධාතුවට, මනුස්ස ලෝකයිතිත් කාම ධාතුවට, දිව්‍ය ලෝක 6යිතිත් කාම ධාතුවට. ඒතර මේකේ මේ මිනිස්යා කර්ම රැස් කරන ආකාරයට තමයි භවය හැදෙන්නේ. එතකොට අපි ඉපදුනේ භවයක් නිසා කියලා තේරුම් නැත්නම් පටිච්ච සමුප්පාදේ එතනම පැහැදිලි වෙන්නේ නැතු යනවා. එතකොට අපි ඉපදුනේ භවය නිසා ඉපදුනේ. භවය නිසා නම් ඉපදුනේ අපිට මේක අනේ මේක මෙහෙම වේවා මේක මෙහෙම කියලා හරියන්නේ නැහැ වැඩක් නැහැ. භවය නිසා ඉපදුනේ. එතකොට භවය නිසා නම් ඉපදුනේ එහෙනම් මේ ඉපදීම නැති යන්නේ මොකෙන්ද? භවය නැතිවීම. දැන් අපි කියමු කෙනෙක් මේ ජීවිතේ සෝවාන් වුණා. සකදාගාමිත් වුණා. අනාගාමිත් වුණා. දැන් උතර අනාගාමී වෙන වුණාම යාට නැති මොනවද? දැන් අනාගාමී වෙච්ච කෙනෙකුට නැති මොනවද? සක්කාය දිට්ඨි නැහැ. විචිකිච්ඡාත් නැහැ. සීලබ්බත පරාමාසත් නැහැ. කාමරාගත් නැහැ. පාටිගත් නැහැ. එතකොට මේ ටික නැහැ. දැන් අනාගාමී කෙනෙක් මැරෙනවා. එයා අපාය යනවද? නැහැ. අසුර ලෝක යනවද? නැහැ. പ്രേත ලෝක යනවද? තිරිසන් ලෝක යනවද? නැහැ. මනුස්ස ලෝකෙට එනවද? නැහැ. චාතු මහරජිකට යනවද? නැහැ. තවතිසාව යනවද? නැහැ. යාමේ යනවද? තුසිත යනවද? එහෙනම් යා කාම ධාතුවේ උපදින්නේ නැහැ. ඇයි? කාම භවයේ ප්‍රහාණයි. නමුත් යාට තියෙනවා සංයෝජන පහක් ඉතුරු වෙලා. මොනවද? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඒ නිසාට රූප ධාතුව තියෙනවා. රූප ධාතුවේ කර්ම රැස් වෙනවා. අරූප ධාතුවේ කර්ම රැස් වෙනවා. එසේ ඊට අනුකූලව ගිහිල්ලා සුද්ධාවාසයක උපදිනවා. දැක්කද හේතු නැතුණාම මේ ඵලෙ හටගන්නේ. හේතු නැතුණ ඵලෙ ඕන සෝවාන් කෙනෙක් ඉන්නවා. සෝවාන් කෙනාට කාම ධාතු ප්‍රහාරය නෑ. නමුත් කාම ධාතු ප්‍රහාර නැති වුණාට මොකද්ද ප්‍රහාණ? සක්කාය දිට්ඨිය ප්‍රහාණයි. සක්කාය දිට්ඨිය නිසා තමයි සතර අපායට ඇදිලා යන්නේ. දැන් අපි ඔක්කොම ගත්තොත්
දැන් අපි මේ වෙලාවේ ඉන්නේ සතර අපායේදී සතර අපායෙන් මිදිලාද? මේ වෙලාවේ ඉන්නේ සතර අපායෙන් ගොඩට ඇවිල්ලා දැන් මේ ඉන්නේ. දැන් ඒ කියන්නේ සතර අපාය සාගරේ කියමු. දැන් සාගරේ ගිරිලා ඉඳලා අපි දැන් සාගරෙන් උඩට ආවා. දැන් ඔන්න සතර අපායෙන් උඩට ඇවිල්ලා ඉන්නවා. ගොඩ වෙලා ඉන්නවා. හැබැයි ධර්මය අල්ලගන්න බැරුව වුණොත් ආයි ගිලෙනවා. ආයි ගිලුණු සුනේසොන්. ආයි මේක ගිලුණොත් බේරිලි බොරු. මේක ගිලෙන්න මහා ලොකු දෙයක් ඕනේ නැහැ සක්කාය දිට්ඨිය තියෙන කෙනාට. පොඩි දෙයක් ඇති. පුංචි දෙයකින් එයා දුගතිය යනවා. යාන්තම් අපි මේ වෙලාවේ අර සාගරයෙන් උඩට ආවා වගේ මනුසාත්මයක් මොකක් හරි එකකට අපිට දැන් හම්බ වෙලා මොකක් හරි පින්බලයකට. හැබැයි මනුසාත්මයට ආවට සතර අපායට ඇදගෙන ගියපු හේතු අපි ළඟ තාම තියෙනවා නම් නොමෙරි ඒවත් තාම වැඩ කරනවා නම් එහෙනම් ඒ හේතුවක් වැඩ කරන්න ගත්තොත් ඵලේ උපදිනවා. එතකොට මොකද වෙන්නේ? බැරි වෙලාවත් මෙහි මැරෙනකොටම නිරේ උපන්නොත් ආයි ගිලුණා. ආයි කවදා මතු වෙයිද කියලා උඩට මතු වුණා වගේ එකක් තමයි දැන් අපි තියෙන්නේ. මේ සතර අපාය නැමැති මහා සාගරෙන් උඩට මතු වුණා. ඔන්න දැන් මිනිස්සු වෙලා අපි ඉන්නවා. හැබැයි මේ උඩට මතු වෙච්ච වෙලාවේ අපි ආඩම්බර වෙලා අහංකාර වෙලා තනක් ගන්න නැත්නම් මොකක් හරි පුහු දෙයකට මැදිහත් වෙලා මේ අපායගාමී අකුසලයකට හේතු වුණොත් එහෙම නැත්නම් ප්‍රමාදයටපත් වෙලා හිටියොත් දැන් සමහර කෙනෙක් ප්‍රමාදයටපත් වුණොත් ඇති. ඒ ප්‍රමාදයටපත් වීම නිසා දුගතිය යනවා. බුද්ධ වචනේ බොරු වෙන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් මිනිස්යන් අතර ඉපදිච්ච අයගෙන් නියපතට ගත්ත පස් ඩිංගිත්තක් වගේ පිරිසක් දෙවියන් අතර යනවා නම් ඊටු ඔක්කොම අපාගත වෙනවා කියලා තියෙනවා නම් සතර අපාය වැටෙනවා කියලා තියෙනවා නම් ඒ බුද්ධ වචනේ බොරු වෙන්න බෑනේ. අයි ඒක බුද්ධ ඥාණයෙන් බලලා දේශනා කරපු එකක්. ඒ නිසා අපි දැන් ඔන්න උඩට ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ පටිච්චසමුපාදේ හරියට අල්ලගන්න අපි දක්ෂ වුණොත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරියට තේරුම් ගන්න දක්ෂ වුණොත් හරි. එතකොට ඉපදීම ගැන ඥානයක් තියෙනවා. උපදින්න හේතුුනේ භවය කියලා ඥානයක් තියෙනවා. උපදින්න හේතුුනේ භවයෙන් නම් දැන් ඔබට අර අනාගාමි ශ්‍රාවකයා ගැන විස්තරෙන් තේරුම් ගන්න ඇති. එතකොට උපදින්න හේතු වෙන්නේ භවයෙන් නම් භවය නැතිවීමෙන් තමයි ඉපදීම නැති වෙන්නේ. දැන් කාම භවේ නැති වෙච්ච නිසා අනාගාමියෙක් කෙනා කාම ලෝකෙ උපදින්නේ නැත්තේ. එතකොට ඊට පස්සේ අනාගාමී කෙනා මනුස්ස ලෝකෙදිම ඔන්න අනාගාමී වෙලා හිටියා. එයා රහත් වෙනවා. එතකොට යාට කාම භවයක් නැහැ, රූප භවයක් නැහැ, අරූප භවයක් නැහැ. එතකොට උපදින්නේ නැහැ. කොහේවත් උපදින්නේ නැහැ. පිරිනවම් පානවා. එතකොට භවය නිරුද්ධ වීමෙන් තමයි ඉපදීම නිරුද්ධ වෙන්නේ. එහෙම නැතු අනේ මට නම් උපදින්න ලැබෙන්නේ. මම සමහර ගිහිය අහලා තියෙනවා. සමහර ගිහිය කියන අනේ මන් නම් නිවන විතරයි පතන්නේ. මට නම් ආයෙ උපදින්න ලැබෙන්න එපා. මට නම් උපදින්න ලැබෙන්න එපා කියනවා. මට නම් උපදින්න ලැබෙන්න එපා. මම නිවන විතරයි පතන්නේ කියලා පිරිනිවන් පාපු කෙනෙක් ගැන දන්නවාද? කවුරුත් නැහැ. අනේ මට නම් උපදින්න බෑ. මට නම් උපදින්න ඕනේ. මට නම් උපදින්න බෑ. මට නම් උපදින්න ඕනේ නැහැ කියපු ගමන් කර්ම රැස්වීම නැවතුණා නම් එහෙම නැවතිච්ච කෙනෙක් ඉන්නවාද? නැහැ. එහෙම වෙච්ච ගමන් තෘෂ්ණාව ප්‍රහාණය වුණා නම් ආර්ය සත්‍ය අවබෝධ වුණා නම් වෙන්න ඉපෑ කෙනෙක් නෑ. ඒක වෙන්නේ මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවබෝධ පුරුදු කිරීමෙන්මයි. වෙන කිසිම ක්‍රමයක් නෑ. එතකොට ඉපදිච්ච එක්කෙනා දන්නවා ඉපදුනේ භවය නිසා. උපදුනේ භවය නිසා නම් එහෙනම් මේ දුක් දුම්නස් ඔක්කොම හදලා දෙන උපතට මුල වුණේ මොකද්ද? භවයයි. එහෙනම් භවය නැති වෙච්ච දවසට ඉපදීම නැති වෙනවා. ඉපදීම නැති වෙච්ච දවසට ජරා මරණ නැති වෙනවා. එතකොට භවය නිරුද්ධ වෙන්නා වූ මාර්ගය මොකද්ද?
ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගෙමයි තියෙන්නේ. ඉතින් මම දන්නවා අපි ඒ කාලෙත් ওই ධර්ම කරුණු කියද්දි සමහර අම්මලා අපිට කියනවා අනේ මම නම් ස්වාමීන් වහන්සේ කිසි උපතක් ප්‍රාර්ථනා කරන්නේ මට නම් ඉපදීමක් එපා. මට නම් නිවන් දකින්න ඕනේ කියලා. එතකොට මං තේරුම් ගන්නවා අනේ මෙයාට බණපද මාත්‍රයක් ඇහිලා නැහැ. වැටහිලා නැහැ. ඒ නිසා මේ මෝඩ ප්‍රකාශي කරන්නේ කියලා. තේරුණා නම් ඊට වඩා බුද්ධිමත් විදියට එයා කල්පනා කරනවා. මොකද මේක අපිට මේක නවත්තන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙනකන් නවත්තන්න ක්‍රමයක් නැහැ. ප්‍රාර්ථනා කළා නවත්තන්න බෑ. මට උපදින්න ලැබෙන්න එපා කියලා නවත්තන්න බෑ. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ගමන් කිරීමෙන් හේතුව නැතිවීමෙන්ම ඵලේ නැති වෙන ධර්මතාවයක් තියෙන්නේ. හේතු නැතිවීමෙන් ඵලේ නැති වෙන ධර්මතාවයක් හේතුව හැදි තියෙද්දි ප්‍රාර්ථනා කිරීමෙන් නවතිනවද? නෑ නේ. හේතුව හැදි තියෙද්දි ප්‍රාර්ථනා කිරීමෙන් නවතින්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. ඒ නිසා ඒක තේරුම් ගන්න ඕන ඉතනත් කරුණු හතර. ඊළඟට භවය දැන් අපි ඉගෙන ගත්තා. භවය හැදෙන්නේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේ භවය විස්තර කරලා තින්න අපි ඉගෙන ගත්තනේ භව තුනක් තියෙනවා. මොනවද? කාම භව. කාම භවය හැදෙන්නේ කාම ධාතුවේ කර්ම රැස්වීමෙන්. රූප භවය හැදෙන්නේ රූප ධාතුවේ විපාක විදින්න කර්ම රැස්වීමෙන්. අරූප භවය හැදෙන්නේ අරූප ධාතු විපාක විදින්න කර්ම රැස්වීමෙන්. ඒ කවුද ඒක එහෙම ඉගැන්වුවේ? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ භවය හැදුනේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා මේ භවය හැදුනේ උපාදාන නිසා කියලා. එතකොට යාට භවය ගැන ඥානයක් තියෙන්න ඕනේ. භවය කියන්නේ ආවාට ගියාට ඉබේ ඔටෝ හැදුන්නේ නැහැ. භවය හැදුනේ මොකෙන්ද? උපාදානෙන් කියලා ඥානයක් තියෙන්න ඕනේ. මොකද්ද මේ භවයෙන් භවය හැදෙන්න හේතු වෙච්ච උපාදානෙ මොකද්ද? කාමය උපාදාන වීම. ඊළඟට දෘෂ්ටි උපාදාන වීම. සීලබ්බත පරාමාස උපාදාන වීම. ඔව් අත්වාද උපාදාන වීම. උපාදාන වෙනවා කියන්නේ උපාදාන වුණා කියන්නේ ඔව් ග්‍රහණයකට හසු වෙනවා. ග්‍රහණයකට හසු වෙනවා. අපේ හිත මේ ග්‍රහණයකට අහු වෙලා ඉන්නේ මේ වගේ. අපි කියමු සුදු හරකෙකුයි කළු හරකෙකුයි කඹයකින් ගැට ගහලා ඉන්නවා. එතකොට මේ හරක් දෙන්න ග්‍රහණයට හසු වෙලා ඉන්නේ මොකේද? කඹේ ග්‍රහණයට අහු වෙලා ඉන්නේ. එතකොට මේ හරක් දෙන්න කොච්චර දෙපැත්තට ඇද්දත් යන්න වෙන්නේ එකටමයි. ගැලවිලා නැහනේ ග්‍රහණයට හසු වෙලා ඉන්නේ. එතකොට මේ හරක් දෙන්න ග්‍රහණයට හසු වෙලා ඉන්නකොට කෙනෙකුට පේනවා හරක් දෙන්න දිහා බලන් ඉන්නකොට පේනවා සුදු හරක යද්දි කාළු හරකත් යනවා. කාළු හරක නවතිද්දි සුදු හරක නවතිනවා. කාළු හරක යද්දි සුදු හරකත් යනවා. එතකොට සුදු හරක නවතිද්දි කළු හරක නවතින. එතකොට කෙනෙක් කිව්වොත් මේ හරක් දෙන්නගේ බැඳීමේ හැටි. මේ හරක් දෙන්නට වෙන් වෙන්න බෑ නෝ. සුදු හරක යද්දි කළු හරකත් යනවා කියලා. ඇත්ත විස්තරය මොකද්ද? මේ දෙන්න කඹයකින් ගැට ගහලා නිසා. ඒ වගේ තමයි ග්‍රහණය වීම. ග්‍රහණය වුණාට පස්සේ ගැට ගැහුණා. ගැට ගැහුණා. කාමයට ගැට ගැහුණා. ඒක මොකද්ද? කාම උපාදානයි. දෘෂ්ටියට ගැට ගැහුණා. දෘෂ්ටි උපාදානයි. සීල ව්‍රත වලට ගැට ගැහුණා. ඒක සීලබ්බත උපාදාන. ඊළඟට මමයේ මාගේ ආත්මය කියන හැඟීමට ගැට ගැහුණා. අත්වා. එහෙම ගැටේ ගහගෙන තමයි මේ භවයේ රැස් වෙලා තියෙන්නේ. එහෙම ගැටේ ගහගෙන තමයි අපි මේ සිතෙන් කයින් වචනින් ක්‍රියාත්මක වෙන්නේ. මේ සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වීමේ සීමාවල් හැදෙන්නේ විනයට අනුවයි.
විනයක් නැත්තම් සීමාවක් නැහැ. සිතෙන් කයින් වචනයෙන් කර්ම රැස් වෙන රටාවේ සීමාවක් නැහැ විනයක් තිබුණ නැත්තම්. හොඳට බලන්න හිතලා. දැන් අපි බොරු කීම වැලකිලා තියෙන්නේ මේ අපි සුද්ධ වෙලාද නැත්තම් සීමාවක් තියෙන නිසාද? කේලම් කීමෙන් වැලකිලා ඉන්නේ අපි මහා විශේෂ දියුණුවකටපත් වෙලාද සීමාවකින් හික්මිලාද? සීමාවකින් හික්මිලා. පරුස වචනෙන් අපි වැලකිලා තියෙන්නේ සීමාවකින් හික්මිලා. හිස් වචනෙන් වැලකිලා තියෙන්නේ සීමාවකින් හික්මිලා. මේ සීමා බන්ධන නැතුව ගියොත් සීමාවකින් තොරව බොරු කියන්න ගන්නවා. සීමාවකින් තොරව කේලම් කියන්න ගන්නවා. සීමාවකින් තොරව පරුස වචන කියන. දැකලා නැද්ද ඔබ එහෙම අය? හිතිච්ච වෙලාවට කේලම් කියනවා. හිතිච්ච වෙලාවේ බොරු කියනවා. හිතුන වෙලාවට තන නොතන බලන්නේ නැතුව පරුස වචන කියනවා. හිස් වචන කීකින් දැකලා නැද්ද? මේ වගේ හිතට සීමාවක් නැහැනේ. එතකොට මොකද වෙන්නේ? සීමාවකින් තොරව හිතනවා. හොඳ දේත් හිතනවා, නරක දේත් හිතනවා. සීමාවකින් තොරව හිතනවා. කරන දේත් සීමාවකින් තොරව කරන්න යනවා. ඒක නිසා මේ කාමයට ගැට ගැහුණාම සංවර කරන්න නීතියක් නොතිබුණොත් සීමාවකින් තොරව අවුල් හැදිලා යනවා. සීමාවකින් තොරව අවුල් හැදිලා යනවා. එතකොට කාමයට ගැට ගැහුණත් එහෙමයි. එතකොට උපාදානය කියන එක නියමාර්ථය මොකද්ද? ගැට ගැසී යෑම. ඒ කියන්නේ ග්‍රහණය වීම, හසු වීම. ගැට ගැහුණට පස්සේ ඉතින් ඒකෙන් ලියා ගන්න ලේසි නෑ. එතකොට භවය කියන එක හැදුනේ උපාදාන නිසා. එතකොට උපාදාන හතරයි. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද මම මාගේ ආත්මය කියන මේවෙන් දැන් අපි ගැට ගැහිච්ච අය. භවයේ හැදිය තින්දෙද්දී මේ ආරංචිලා අපි මේ ධර්ම මාර්ගයට එන්නේ ඉස්සෙල්ලා ඔබට සීමාවක් තිබුණද කතාවේ? නෑනේ. සිතවිලි වල දැන් නම් අපිට මේ සිතවිල්ල හටගත්තා, මේ සිතවිලි හිතන්න හොඳ නෑ, මේවා අකුසල්, මේවෙන් අපි බැහැර කරන්න ඕන කියලා දැන් අපිට දන්නවා. ඒ වෙනුවට හිතන්න දෙයක් ධර්මයේ දන්න කෙනා. ධර්මයේ දන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒකම හිත ඉන්නවා. සීමාවක් නැහැ. කතා කරන්න ගියත් මම මේ කේලමක්ද කියන්නේ කියලා දැන් දන්නවා. ඒතොර කේලමක් කියන්නේ ඉස්සලා අපි එකෙන් වළකිනවා. මම මේ පරුස වචනයක් කියන්න කියලා දැනගෙන ඉක්මනට වළකිනවා. මේ තේරුම නැති හිස් කතාවක පැටලිලා ඉන්න කියලා තේරිච්ච ගමන් වළකිනවා. එහෙම තේරුම් නැති කාලේ එකතු වෙච්ච ගමන් අනුන්නේ ඇදයක්ම කීක හිටපු කාලයක් තිබුණාද නැද්ද? අනුන්ටම ගරහ හිටපු කාලයක් තිබුණාද නැද්ද? තිබුණා. හැමතිස්සෙම තමන් හොඳයි අනුන් නරකයි. එහෙම නේද මේක යන්නේ? තමන් හැමතිස්සෙම සුදන. මෙහෙම තමයි ගියේ. එතකොට ඒ රටාවේ ගියපු කෙනා තමයි මේ ධර්මය හම්බුණාට පස්සේ මේක තේරුම් ගන්න. එතකොට මේ ඔක්කොම හැදෙන්නේ ඒකෙන් භවය. එතකොට භවය නිරුද්ධ වුණොත් නෑ අපි කියන්නේ භවය නිරුද්ධ වුණොත් ඉපදීම නිරුද්ධ වෙන්නේ. එතකොට භවය නිරුද්ධ වෙන්න නම් භවය හැදුනේ උපාදානෙන් නම් එහෙනම් ගැට නැති ලෙහින්න ඕනේ. කාමයට බැඳෙන්නේ නැතු යන්න ඕනේ. දෘෂ්ටි වලට ගැට ගැහෙන්නේ නැතු යන්න ඕනේ. නිදහස් වෙන්න ඕනේ. සීලව්‍රත වලින් නිදහස් වෙන්න ඕනේ. මම මාගේ ආත්මික නැගීමෙන් උපාදානයේ සම්පූර්ණයෙන්ම නැතුව යන කෙනාට සංයෝජන එකක්වත් නැහැ. එතකොට එතකොට භවයේ නිරුද්ධ වන්නා වූ මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට තව ලස්සන නම මම දැක්ක දේශනාවක් තියෙනවා. අනුත්තර සංගාම විජය කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට. අනුත්තර සංග්‍රාම විජය. මේ යුද්ධින් ජය ගැනීම කියලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එතකොට බලන්න හරි විදිහට ධර්ම ඉගෙනගෙන කෙනෙක් මේ ආත්මේ
ආර්ය අෂ්ටාංගික මාර්ගයට හිත පහදවා ගත්තොත් ඒක සුළුපටු පැහැදීමක් නෙමෙයි. තමන්ගේ ඇයි මේ මනුස්ස ලෝකෙට ආපු වෙලාව සතර අපායෙන් යන්තම් උඩට පැනගත්තු වෙලාව පහලට ගිලෙන්න ඉස්සර වෙලා මේක අල්ලගත්තොත් පහලට ගිලෙන්නේ නැතු යනවා. ඒකයි මේකේ තියෙන වාසි. හැබැයි කෙනෙකුට දෙන්න බෑ. දැන් ඔන්න අපි ගත්තොත් මෙහිමයි. අනුග්‍රහ කරන්න පුළුවන්. දැන් ඔබට බැරිද මේ ස්වාමීන් වහන්සේලාගේ සීලයට අනුග්‍රහ කරන්න පුළුවන්. කැප දේවල් දීලා, කැප විලාවේ දීලා, කැප සරුප් විදිය හඳුනාගෙන සීලයට අනුග්‍රහ කරන්න බැරිද? පුළුවන්. ස්වාමීන් වහන්සේලාගේ ධර්ම මාර්ගයට අනුග්‍රහ කරන්න බැරිද? පුළුවන්. බණ පොත්පත් පූජා කළා අනුග්‍රහ කරන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේලා ඔබට අනුග්‍රහ කරනවද නැද්ද? මේ ධර්මය කියා අනුග්‍රහ කරනවා. හැබැයි එහෙම අනුග්‍රහ කරාට ඒක කරගන්න ඕනේ කවුද? තමා විසින්. තමා විසින් මිසක් වෙන ක්‍රමයක් නැහැ. තමන් තනියම කරගන්න. ඒ කියන්නේ තමන් තුළට පමුණවා ගන්න ඕනේ. ඒකට කියන උපනයනාර, ඕපනයික කියලා. ඕපනයික කියන්නේ තමන් තුළට පමුණවා ගන්න ඕනේ. දැන් ඉන්ද්‍රිය සංවරයක් නම් ඒක තමන් පමුණවා ගන්න ඕනේ. සිහිය නම් තමන් තුළට ඇති කර ගන්න ඕනේ. වීරිය නම් තමන් තුළ ඇති කර ගන්න ඕනේ. නුවණින් විමසීම නම් තමන් තුළට උත්සාහයෙන් ඇති කර ගන්න ඕනේ. ඒ ඇති කර දැන් තමන් තුළ ඇතිලා තියෙන දේවල් නේ දැන් තියෙන ප්‍රශ්නේ. තමන් තුළ තියෙන මේ කෙලෙස්. තමන් තුළ තියෙන ඉරිසියා, ක්‍රෝධ, එකට එක කිරීම, හිතේ කලබල ගතිය, වැටහීමේ දුර්වලකම්, හීන වීර්ය මේවනේ දැන් තමන් තුළ තියෙන්නේ. දැන් තමන්ට ප්‍රශ්නේ ඒව නෙමෙයිද? තමන් තුළ තියෙන දේවල් තමයි තමන්ට ප්‍රශ්නේ. එතකොට ඒ ප්‍රශ්නේ මෙදෙන්න නම් ඒවා දුර වෙන ආකාරයට වෙනත් දෙයක් තමන් තුළ ඇති කරගන්න ඕනේ. ආන් ඒක සම්පූර්ණයෙන්ම කළා දෙන්නේ මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. එතකොට මේ උපාදාන දැන් ඔන්න අපි උපාදාන ඉගෙන ගත්තා. එතකොට උපාදාන ගැන දැනුමක් තියෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් මේන් උපාදාන කියලා උපාදානයට තේරුම් ගනින්න උපාදාන ගැන තියෙන්න ඕනේ. එතකොට උපාදාන හැදෙන්නේ මොකෙන්ද? තණ්හාව කියන එක මම ඔබට අර්ථ තෝරලා දුන්නා. මොකක්ද තණ්හා කියන්නේ? ආස්වාදයේ ඇති වෙන අරමුණට සිත ඇදිලා යනවා. එතකොට ආස්වාදයේ ඇති වෙන රූපයට සිත ඇදිලා යනවා. කාම තණ්හා. ආස්වාදයේ ඇති වෙන ශබ්දයට සිත ඇදිලා යනවා. කාම තණ්හා. ආස්වාදයේ ඇති වෙන සුවඳට සිත ඇදිලා යනවා. කාම තණ්හා. ආස්වාදයේ ඇති වෙන රසයට සිත ඇදිලා යනවා. කාම තණ්හා. ආස්වාදයේ ඇති වෙන ස්පර්ශයට සිත ඇදිලා යනවා. කාම තණ්හා. ආස්වාදයේ ඇති වෙන ඔය කියන අරමුණු වලට හිතින් මතක් වෙනකොට ඒකට හිත ඇදිලා යනවා. කාම තණ්හා. මේ ස්වභාවය හිතේ තියෙනවද නැද්ද? මේ ආස්වාදයේ හිතින් ඇති වෙච්ච ගමන් ඒක හිතෙන් අයින් කරගන්න බෑ. මොකද ගැට ගැහුණා. උපාදාන. හිත ඇදලා ගිය ගමන් ඒ අරමුණට ඊට පස්සේ ඒකම හිතට මතක් වෙනවා. මතක් වෙන නිකන් හිර කූඩුවේ හිර වෙනවා. කිසිත ඒ අරමුණේ හිර වෙනවා. ඒකෙන් හිත ගලව ගන්න බෑ. ආන්න කාම උපාදාන. ඒක තමයි උපාදාන. ඒතර කාම උපාදානෙ හැදෙන්නේ මොකෙන්ද? කාම තණ්හාවෙන්. ඊළඟට නොයෙක් දෘෂ්ටි, නොයෙක් මතවාද වලට අපි හිත ඇදලා යන්නේ ඒත් මේ තණ්හාවෙන්මයි. ඇයි මේ එක එක දේවල්ට අපේ තියෙන ආසාවෙන්, ඒ නොයෙක් අරමුණු කෙරෙහි ඇති වෙන ආසාවෙන්, ධම්ම තණ්හාවෙන් තමයි ඒ දෘෂ්ටි හටගන්නේ. ඔන්න අපි ගමු කෙනෙක් පොත්පත් කියවන්න ආසයි. ඔය තියෙන নানা ප්‍රකාර දෘෂ්ටි. සීමාවක් නැති එක එක මතවාද තියෙනවා. එතන මේවට මිය ආස කරනවා. ආස කරවම ග්‍රහණය වෙනවා.
ඒ හිතේ ස්වභාවය. දෘශ්‍ය වලට ග්‍රහණය වෙනවා. ඒකත් තණ්හාවෙන් වෙන්නේ. කාම තණ්හා. ඊළඟට භව තණ්හා කියන්නේ මොකද්ද? මේ පැවැත්ම දිගටම ගෙනියට හිත පිහිටලා තියෙන අපිට තේරෙන්නේ නැති වුණාට හිත ඇදිලා ගිහිල්ලා තියෙනවා. භව තණ්හා. විභව තණ්හා කියන්නේ එයා ආස නැහැ. නමුත් ඒකටත් හිත ඇදිලා ගිහිල්ලා ආස නැති බවටත් හිත ඇදිලා ගිහිල්ලා තියෙන්නේ. ඒකත් නැති වෙන්න ඕනේ. මේකෙන්දී අවබෝධ වෙන්න නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මේ තුنين තමයි උපාදාන හැදෙන්නේ. මේ තුنين තමයි උපාදාන හැදෙන්නේ තණ්හාවෙන්. එතකොට තණ්හාවෙන් නම් උපාදාන හැදෙන්නේ. උපාදාන නැති වෙන්න නම් තණ්හාව නැති වෙන්න ඕනේ. උපාදාන නැති වෙන්න තණ්හාව නැති වෙන්න ඕනේ. එතකොට උපාදාන නැතිවන්නා වූ මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ තණ්හාවත් උපාදානත් භවයත් ඉපදීමත් නිරුද්ධ වන්නා වූ. එහෙනම් කෙනෙකුට තණ්හා දැන් සමහරු කියනවා අනේ මට කිසි ආසාවක් නැහැ නේ. එමෙ අහලා නැද්ද? මේ අමු බොරු. එයා ආස කරපු දේ අහිමි වෙන්න ඕනේ. බලන්න එයා ශෝකේ හටගන්න හැටි බලන්න. ඒ නිකන් මේ හිතේ තියෙන ලාමක ස්වභාවයට රැවටිලා කියන්නේ. හිත හරි එක එක ස්වභාවයෙන් යුක්තයිනේ. හිත එක එක ලාමක ස්වභාවයන්ටපත් වෙනවා. අනේ මට කිසි ආසාවක් නැහෙනි. එහෙම කියන ඉන්නවා. නමුත් එයා ළඟ තියෙන වටේ තියෙන දේවල් එයාට නැතු යන්න ඕනේ. එයාගේ කම්පා වීම බලන්න නම්. ඒකයි. ඒ නිසා තණ්හාව නැතුයි. තණ්හාව හටගත්තේ හේතුවකින් නම් ඒ හේතුව නැති වෙන්න ඕනේ. ඒතර ඒ නැතිවන්නා වූ ප්‍රතිපදාව තියෙනවා. ඒ ප්‍රතිපදාවේ ගමන් කරලා තියෙන්න ඕනේ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් දැන් බලන්න පින්වත්නි, පටිච්චසමුපාදි දන්න කෙනා පටිච්චසමුපාදේ හට ගැනීම ගැන දැනගන්න ඕනේ. පටිච්චසමුපාදේ නිරුද්ධ වීම ගැන දැනගන්න ඕනේ. පටිච්චසමුපාදේ නිරුද්ධ වන්නා වූ මාර්ගය ගැන දැනගන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් ඉගෙන දැන් මට පටිච්චසමුපාද තේරෙනවා. අනේ අපි මුකුත් දන්නේ නැතු හිටිය අපි මහමෙ වුණාට දැන් අපිට හොඳට පටිච්චසමුපාද තේරෙනවා. එහෙම කියන අය තියෙනවා. එහෙම තේරෙන්නේ නැහැ මේ බොරු කතා. පටිච්චසමුපාද තේරෙන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ. සෑහෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඉගෙන ගන්න ඕනේ. එතකොට තණ්හාව හටගන්නේ දැන් අපි තණ්හාව ගැන කිව්වා. තණ්හාව ගැන දැනගන්න ඕනේ. මේකයි තණ්හාව කියලා. නැත්තම් දන්නේ නැනේ තණ්හාව මොකද්ද කියලා. තණ්හාව මොකද්ද කියලා දන්නේ නැති නිසා තමයි අපිට තණ්හාසි නැහැ කියන්නේ. තණ්හාව ගැන තේරෙන එක්කෙනා ඕවා කියන්නේ නැහැ ඔය මෝඩ කතා. තණ්හාව ගැන දැනගන්නවා. ඒතර තණ්හාව හටගන්නේ මොකෙන්ද? තණ්හාව හටගන්නේ ඒ කිව්වේ දැන් අපි තණ්හාව අපේ තේරෙන විදිහට අපි තෝරගමු. දැන් ආයෙත් ආස්වාදයේ ඇති කළ දෙන අරමුණ ගැන අරමුණට සිත ඇදියාම. ඇයි ආස්වාදය ඇති උනේ? විඳීම නිසා. අරමුණක් කෙරෙහි ආස්වාදය ඇති වෙන්නේ අරමුණ වින්දොත්. නැත්තම් ආස්වාදයක් හටගන්නේ නෑ. දැන් ඇහෙන් රූපයක් දැක්ක ගමන් ඒ රූපේ වින්දනම් ආස්වාදය හට ගන්නවා. එතකොට මේ ආස්වාදයට තමයි හිත ඇදිලා යන්නේ. කනින් ශබ්දයක් අහනකම ඔන්න මිහිරි හඬක්, මිහිරි ගීතයක් ඇහෙනවා. ඇහෙනකොටම ඒක විඳිනවා. විඳිනකොට තමයි ආස්වාදය ඇති වෙන්නේ. ආස්වාදේ ඇති වෙනකොට අපි අර ඒ විඳීම කෙරෙහි හිත
ඒතර ආස්වාදය කියන්නේ විඳීම. ආස්වාදය කියන්නේ හිත ඇදිලා යනවා. එතකොට ඒ ආස්වාදේ හටගත්තේ නැත්තම් ඒ කියන්නේ විඳීම හටගත්තේ නැත්තම් සිත ඇදිලා යන්නේ නැහැ. එතකොට අපි විඳිනවා ඇහි ස්පර්ශයෙන් විඳිනවා. ආස්වාදේ හට ගන්නවා. කනේ ස්පර්ශයෙන් විඳිනවා. නාසයේ ස්පර්ශයෙන් විඳිනවා. දිවේ ස්පර්ශයෙන් විඳිනවා. කයේ ස්පර්ශයෙන් විඳිනවා. මනසේ ස්පර්ශයෙන් විඳිනකොට මොකද වෙන්නේ? ආස්වාදනීය අරමුණක් නම් සැප විඳීමක් සැපයක් නම් හිතට එන්නේ. ආස්වාදයක් නම් එන්නේ. හිතට මොකද්ද වෙන්නේ? විත ඇදිලා යනවා. ඒ කියන්නේ වේදනාවෙන් තමයි තණ්හාව හටගන්නේ. එතකොට මේ ආස්වාදයේ හටගන්නේ නැත්තම් සිත ඇදිලා යන්නේ නැහැ. ඒතර සිත ඇදිලා යන දේවල් දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා. පඨවි ධාතුවේ ආස්වාදේ තියෙනවා. ආපෝ ධාතුවේ ආස්වාදේ තියෙනවා. ඒ කියන්නේ සැපයක් හදා දෙන්න පුළුවන් කමක් තියෙනවා. සැප විඳීමක්. ආපෝ ධාතුවේ ආස්වාදය තියෙනවා. තේජෝ ධාතුවේ දැන් හොඳට සීතලෙන් ඉන්න වෙලාවට එයාට ආස්වාදේ තියෙන මොකේද? රස්නේ. රස තියෙනවට ආස්වාදේ තියෙන්නේ මොකේද? සීතලේ. ඒ විඳින්න නෙමෙයිද? විඳින්න. එතකොට හැම්බිරිසා හැදිච්ච වෙලාවට ආස්වාදේ මොකේද? දැවිලි. එතකොට අනේ මොකද කන්න බෑ ලුණු මිරිසක් හදා දීපන් කියනවා. මොකද්ද? ආස්වාදේ. ඉතින් ඒ අපේ හිත මේවට හැදිලා නැද්ද? හැදිලා තියෙන්නේ. එතකොට ආස්වාදී ඇති වෙන දේ විඳිනවා. ඒ විඳින දේට සිත ඇදිලා යනවා. තණ්හාව හටගත්තාම මොකද වෙන්නේ? ඔන්න මම කිව්වා ඔන්න ආස්වාදයක් ආස්වාදනීය අරමුණක් තියෙන දගන්නේ විඳා. ඒ විඳීමක් ඇති වුණා. හිත ඇදිලා ගියා. මොකද්ද හිත ඇදිලා යෑම? තණ්හාව. ඇදිලා ගිහලා නැවතිනවද? මොකද වෙන්නේ? ගැට ගැහෙනවා. තණ්හාව නිසා ඒකට යා හිර වෙනවා. හසු වෙනවා. ඊට පස්සේ එතන ඉඳලා යා සිතක වචන වැඩ කරනවා. භවය හැදෙනවා. එතකොට තණ්හාව හටගන්නේ මොකෙන්ද එහෙනම්? විඳීමෙන්මයි. තණ්හාව හටගන්නේ විඳීමෙන් නම් තණ්හාව නැති වෙන්නේ විඳීම නැතිවීමෙන්. එහෙනම් ඒ තණ්හා නිරුද්ධ වන්නා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට හැම එකකම තියෙන ආර්ය මාර්ගය. ඊළඟට විඳීම. දැන් විඳීම අපි දන්නවා එක එක විදිහට විඳීම හට ගන්නවා. සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම. බුද්ධ දේශනාවේ තියෙනවා සැප විඳිනකට යාගේ රාගානුසය බලපවත්වනවා කියලා. ඒ කියන්නේ සැප විඳිනකට ඒකට හිතේ දැඩි ලෙස හිතේ ඇල්මක් බලපවත්වනවා. දුක් විඳිනකොට පටිඝානුසය බලපවත්වනවා. ඒකත් එක්ක හිතේ ගැටීමක් බලපවත්වනවා කියන්නේ. ඊළඟට උපේක්ෂා ඒ දෙකම නැතුව විඳිනකොට අවිජ්ජානුසය අවබෝධය නැතිකමම හිතේ බලපවත්වනවා කියනවා. එහෙනම් හිත විඳීම මධ්‍යස්තුණා කියලා බේරෙන්න බෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විඳීම ගැන අවබෝධ කරගන්න ඕනේ කියනවා. විඳීම කියන සැප විඳීම කියලා එකක් තියෙනවා. දුක් විඳීම කියලා එකක් තියෙනවා. උපේක්ෂා විඳීම කියලා එකක් තියෙනවා. සොම්නස කියලා හිතේ හට ගන්නවා විඳීම. හිතේ සතුට. දොම්නස කියලා හිතේ දුක. ඊළඟට කායික දුක කියලා කියන්නේ කායික දුක. සැප කියන්නේ කායික සැප. එහෙමයි එක එක විදිහට විඳීම විස්තර කරනවා. මොකෙන් ගත්තත් විඳින්න නම් මොකද්ද විය යුත්තේ? ස්පර්ශයක් හට ගන්න ඕනේ. මොකද්ද ස්පර්ශ කියන්නේ? කාරණා තුනක එකතුවක්. මොනවද? ස්පර්ශ හය ආකාරයි. මොනවද ස්පර්ශ හය ආකාර? ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. ස්පර්ශය හය ආකාරයි.
එතකොට දැන් ඔබ කියන්න බලන්න ඇහි ස්පර්ශයට කරුණු කීයක් ඕනද? කරුණු 3යි. මොනවද ඒ 3? ඇසයි, රූපයයි, විඥානයයි. ඒ විඥානය හටගන්නේ රූපේද ඇසේද? කොයිද ඒ විඥානය හටගන්නේ? ඇසේ. මතක තියාගන්න එතකොට. ඇසයි, රූපයයි, විඥානයයි. එතකොට ඇසයි, රූපයයි, ඇසේ විඥානේ නේ. විඥානය හටගන්නේ රූපේ නෙමෙයි. විඥානය හටගන්නේ ඉන්ද්‍රියේ. ආයතනෙ හටගන්නේ ඇසේ. එතකොට ඇසයි, රූපයයි, ඇසේ විඥානයයි එකතු වුණාම හටගන්නවා ඇසේ ස්පර්ශය. ඊළඟට කනේ ස්පර්ශය කොහොමද හටගන්නේ? කනයි, ශබ්දයයි, කනේ විඥානයයි. ඒ තුන එකතු වුණාම හටගන්නවා කනේ ස්පර්ශය. ඊළඟට නාසයේ ස්පර්ශය කොහොමද හටගන්නේ? නාසයයි, ගන්ධ සුවඳයි, නාසය විඥානයයි. ඒ තුන එකතු වුණාම නාසය ස්පර්ශය. දිවේ ස්පර්ශය කොහොමද හටගන්නේ? දිවයි, රසයයි, දිවේ විඥානය එකතු වෙනවා. එතකොට දිවේ ස්පර්ශය. ඊළඟට කයයි, පහසයි, කයි විඥානය එකතු වෙනවා. එතකොට ඒක මොකද්ද? කයේ ස්පර්ශය. ඊළඟට කොහොමද හිතේ ස්පර්ශය හටගන්නේ? ඔන්න මනස තියෙනවා. මනසට අරමුණු වෙනවා. එතකොට මනසින් ඒක දැනගන්නවා. එතකොට මනසයි අරමුණුයි මනෝ විඥානයයි කියන මේ තුන එකතු වෙනවා. එකතු වුණාම මනසේ ස්පර්ශය. මනසේ ස්පර්ශය. ඒක තමයි ස්පර්ශය. මේ ස්පර්ශය තමයි එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා එක සූත්‍රයක. යම් තැනක ස්පර්ශයක් ඇද්ද එතන දුක ඇත්තේය. යම් තැනක ස්පර්ශය ඇද්ද එතන දුක ඇත්තේය කියලා. එහෙනම් ස්පර්ශයේ තියෙන තැන තමයි දුක තියෙන්නේ. ඒ කියන්නේ යම් තැනක ආයතන 6 තියෙනවද? යම් ඒ ආයතන 6ට අරමුණු වෙනවද? බාහිර ආයතන. ඊළඟට ඒ ආයතන 6 මේ ආධ්‍යාත්මික ආයතන 6 විඥානය හට ගන්නවද? මේවා එකතු වෙනවද? එතන ඉඳලා යාට සම්පූර්ණයෙන්ම තියෙන මොකද්ද? දුක. උන්වහන්සේ දේශනා කළේ. ඉතින් බොහෝම අපි ඉවසීමෙන් සමහරට අලුත් අයට මේක එකපාරටම තේරුම් ගන්න බැරි වෙයි. නමුත් මහන්සි වෙන්න ඕන ටික ටික තේරුම් ගන්න. එතකොට දැන් අපි ස්පර්ශයේ වෙච්ච ගමන් ඇහෙන් දැන් අපි ගමු ඇහෙන් රූපයක් දකින්න. ඇහෙන් රූපයක් දකින්නවා කියන්නේ මොකද්ද උනේ? ඇහැ තියෙනවා. ඇහැ ඉදිරියට රූපේ පැමිණුණා. එතකොට ඇහි විඥානය හටගත්තා. එතකොට ඇහැයි රූපයයි විඥානය එකතු වෙච්ච ගමන් පෙනුණා යාට. ඇහැයි රූපයයි විඥානය එකතු වුණා කියන්නේ මොකද? යාට පෙනුණා. එයා රූපේ දැක්කා. එතකොට මොකද වෙන්නේ? ඒ රූපේ ලස්සන එකක් නම් Tamanගේ ඇල්ම ඇති වෙන එකක් නම් රාගය ඇති වෙන එකක් නම් මොකද වෙන්නේ? ආස්වාදනීය එකක් නම් ඒ රූපේ දැක්ක ගමන් ඉස්සෙල්ලම හටගන්නේ මොකද්ද? විඳීම. ආස්වාදනීය අරමුණක් නම් වෙලාවක් යන්නේ නැහැ ඔකට. බොහොම සැනින් වෙනවා. එතකොට විඳීම හටගත්තු ගමන් ආස්වාදනීය අරමුණක් නම් මොකද වෙන්නේ? ඇලෙනවා. දැන් අපි කිව්ව යා යනවා. පයින් යනවා. යනකොට ඔන්න ලස්සන රූපයක්. ඔන්න යන ගමන් මෙයා බිම් බලාගෙන යනවා. බිම් බලාගෙන යනකොට ඔන්න එකපාරට යාට ඉස්සරහා බැලුණා. ලස්සන රූපයක්. එකපාරටම හිතෙන්නේ මොකද්ද යාට? යාට ඒක වින්දනීය වුණා නම් ලස්සනයි කියලා එවෙනවද නැද්ද? වින්දනීය වුණා නම් ලස්සනයි කියන එක හිතට එනවා. ඒක වින්දනීය වෙලා. ඒ විද්දී ඒ වින්දනීය ආපු ආස්වාදී ආපු එකට හිත ඇදිලා ගිහින් ඒ රූපේ පහ වෙනවා. දැන් මෙයා ආඩි කීපයක් ඉස්සරහට ගිහලා මොකද වෙන්නේ? ආපහු හැරිලා
බලනවා. උපාදානත් වෙලා. ඊරෝසේ ආයෙ මතක් වෙනවා. උපාදාන වෙලා. දැන් කියන්නේ මේ ස්වභාවයේ හිතේ තියෙනවාද නැද්ද? ඒ ස්වභාවයේ හිතේ තියෙනවා. එතකොට බලන්න ස්පර්ශයෙන් නේද මේක උනේ? මේක උනේ ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් වෙන් උනා කියන කාරණේ දන්නේ නැති කියන මොකද හිතන්නේ? චාලසනේ කෙනෙක් දැක්ක. ඒක දැක්කේ කවුද? මම. ස්පර්ශයක් උනා කියලා තේරුන්නේ. නමුත් ඇත්ත මොකද්ද හිතන? ඇහැයි රූපයයි විඥානයයි එකතු වුණා. ඒක උනේ. ඇහැ රූපයයි විඥානයයි එකතු වුණා. හැමතිස්සෙම සිද්ධ වෙන්නේ ඇහැ රූපයයි විඥානයයි එකතු වීම. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම. නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීම. දිවයි රසයයි විඥානයයි එකතු වීම. කයයි පහසයි විඥානයයි එකතු වීම. මනසයි අරමුණේ විඥානයයි එකතු වීම. එතකොට විඳිනවා. එහෙම එකතු වෙන්නේ නැත්තම් ඒක විඳින්නේ. දැන් අපි ගත්තොත් ඔන්න තමන් ඔන්න ඒ පාරෙම යනවා. කවුරු මොන ගැහුන්නේ? එතකොට ඒ ස්පර්ශය ඇති වෙයිද? නැහැ. එතකොට ඒ ස්පර්ශය ඇතිවීම ඔන්න ස්පර්ශය ඇති වුණා. දැන් පහ වෙලා ගියා. ස්පර්ශය නැති වුණා. නමුත් තණ්හාවෙන් හදපු මතකේ තියෙනවා. ඒ තණ්හාවෙන් හදපු මතකයක් කියන්නේ මොකද? ඒක මතක් වෙනකොට ආසාව උපදින නිසා. ඒක මතක් වෙනට ආසාව උපදින්නේ නැත්නම් තණ්හාවෙන් හදපු මතකයක් නැහැ. ආගෙම ඒක බලන්න. එතකොට විඳින්නේ අපි මොකෙන්ද? ස්පර්ශයෙන්. එහෙනම් විඳීම නැතු යන්නේ කවද්ද? ඒ ස්පර්ශය නැති වෙච්ච දවසට. ස්පර්ශේ නිරුද්ධ වන්නා වූ මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි හැම ප්‍රශ්නෙටම තියෙන විසඳුම. එතකොට මේකෙන් හැබැයි ඔබ මේ එකක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරක් දැනගෙන මදි. ඇයි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දහම් පාසලක් ඉගෙන ගත්තේ නැද්ද? හරි ගියාද වැඩි? නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේකයි කියලා අපි අහලා තිබුණේ නැද්ද? අහලා තිබ්බා. නමුත් අපිට මේකේ අවශ්‍යතාවය වැටහුණාද? නෑනේ. මේ දුකින් මිදෙන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා බුද්ධ දේශනා වලින්ම පැහැදිලි කර නැවත පැහැදිලි කර යන්න ඕනේ මේක හිතට ගන්න නම්. මොකද අපේ සාමාන්‍යයෙන් අනිත් දේවල් වගේ එකපාරට ධර්ම හිතට යන්නේ නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ හිතට අනිත් බාහිර දේවල් එකපාරට හිතට යනවා. මතකත් හිතෙනවා. නමුත් ධර්මයේ දේවල් මතක හිටිනවා අඩුයි. මොකද හේතුව? ධර්මයේ මතක් කරලා දෙන්න අපිට උවමනා කරන කුසල් මුල් බලවත් වෙන්න ඕනේ. කුසල් මුල් බලවත් නැත්තම් ධර්මයේ මතකයට යන්නේ නැහැ. ධර්මයේ මතකට යන කුසල් මුල් බලවත් නම් දැන් බුද්ධ කාලේ හොඳ කුසල් මුල් බලවත් පුංචි දරුවෝ දිවි ලෝකවල ඉඳලා බ්‍රහ්ම ලෝකවල ඉඳලා පුංචි දරුවෝ ඇවිල්ලා මව කුසේ පිළිසිඳ ගන්නවා. ඊට පස්සේ මේ පොඩි දරුවන්ව දෙමව්පියෝ මහාන කරන්න එක යනවා. ඒක සමහරට මේ දරුවට වයස අවුරුදු 7යි. මේ දරුවාට මහාන කරන්න ගෙනහිල්ලා මේ දරුවාට ආචාර්යයන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේලා මේ දරුවාගේ හිසේ කෙස් ටුට්ටක් දැලි පිහියෙන් කපලා අතර දෙනවා. පුතේ මේ කෙස් දිහා බලාගෙන ඔයා භාවනා කරන්න කියලා. ඔයා මේ කෙස් ගැන හිතලා හිතේ කලකිරීම ඇති කරගන්න පුතේ කියලා කියනවා. දැන් මේ ළමයට වයස කීයද? අවුරුදු 7යි. නමුත් එයාගේ බලවත් මොනවද? කුසල් මුල්. කුසල් මුල් බලවත්. අරක දැක්ක ගමන් කුසලයට අරමුණ. අර කුසල් මුලින් තමයි කුසලයේ උපදින්නේ. ධර්මයේ සඳහන් වෙනවා එයාට ඒ මොහොතේම මාර්ගය වැඩිනවා කියලා. වැඩිල නිකලස් වෙනවා. හිස බාලා ඉවර වෙනකොට මේ රහත් වෙලා. උන්වහන්සේලාට කියනවා කරගෙහි රහත් වුණා කියලා. කර කියලා කියන්නේ දැලිපියට. කරගෙහි රහත් වුණා කියනවා. දැන් බලන්න එතකොට දහම් කරුණ හිතේ පළපදියම් වෙන්න තමන්ගේ කුසල් මුල් වල
බලවත්කම හේතු වෙනවා. එහෙම බලවත් කුසල් මුල් නැත්තම් අපි බොහොම වීරියෙන් උත්සාහයෙන් තමයි මේ දහම් කරුණු ගන්න තියෙන්නේ. ඒ වීරිය උත්සාහය කරන්නේ නැත්තම් මේ ආත්මේ ආයිමත් මේ කුසල් මුල් බල සම්පන්න නොවි ආයේ මේ සාගරේ ගිලිනවා වගේ සතර අපාය යුක්ත සසරේ වැටෙනවා මරණින් මත්තේ. ඒතර සතර අපායෙන් යුක්ත සසරේ මරණින් මත්තේ නොවැටෙන්න නම් කුසල් මුල් බලවත් කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? නැවත නැවත උත්සාහයෙන් වීරියෙන් යුතුව ඉගෙන ගන්න ඕනේ. සමහර විට මේක පුරුදු කරගන්නකම් මේක ආස්වාදනීය අරමුණක් නෙවෙයි. ඒ කියන්නේ දැන් සින්දුවක් අහනවා වගේ නාටකයක් බලනවා වගේ එකපාරට ප්‍රීතිය උපද්දවලා නිකන් තමන්ගේ ඇඟේ මවිල් කෙලින් වෙලා ප්‍රීතිය හටගන්නේ මේකට. මේක තමයි බොහොම වීරියෙන් කරන්න ඕනේ. එතකොට වීරියෙන් උත්සාහයෙන් මේ ධර්මයේ ඉගෙන ගනිද්දි තමයි ටික ටික කුසල් මුල් වැඩි මේ මෝරන්න පටන් ගන්නෙ. එතකොට වීරියෙන් උත්සාහයෙන් ඉගෙන ගත්තේ නැත්නම් කුසල් මුල් මෝරන්නේ නැහැ. මොකද සමහර විට අපිට ඔය චිත්‍ර කතා පොතක් නම කතාවක් ටෙලි ඩ්‍රාමා එකක් මහන්සියක් නැතුව බලන්න පුළුවන්. ධර්මයේ කියවන්න ගන්නකොට ඕන්න මොකක් හරි මතක් වෙනවා. මේක හිතේ පිට ගන්න නැති වෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? සතර අපායේ බයම මෙනෙහි කරන්න ඕනේ. සතර අපායට යන්න තියෙන ගමනකින් බේරිලයි මේ උඹ ඉන්නේ දැන්. නුඹ මේ අවස්ථාවේ මේ ධර්මය අල්ලගත්තේ නැත්තම් නුඹට පිහිටක් නැහැ කියලා තමන්ට අනතුරුම මෙනෙහි කර අනතුරු මෙනෙහි කරනකොට සරණ මතක් වෙනවා. අනතුරු මෙනෙහි කිරීම ආතෑරිය ගමන් සරණත් අමතක වෙනවා. සරණ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ සරණ. මේ සරණ තමයි මේ ලබන්නේ මේ කතා කරන්නේ අපි මේ සරණ අමතක වෙනවා. අමතක වෙච්ච ගමන් එයාට සරණෙන් වැඩක් නැහැ. ආනේකයි. සරණ තේරෙන්න නම් අපි අසරණ වෙලා ඉන්න බව තේරෙන්න ඕනේ. අසරණ වෙලා බව තේරෙන්නේ නැත්නම් සරණක් කොයි දැන් ඔන්න බලන්න සිරියාවේ අර ත්‍රස්තවාදී කණ්ඩායම මිනිස්සුන්ගේ හිතු මනාපෙට මරන්න ගත්තා. උන් ආරංචි වෙන උන් ඔහෙන් ගහගෙන එනවා කියලා. එතකොට මිනිස්සු මොකද කරන්නේ? අනේ මං මෙච්චර වටිනා මහන්සියෙන් හම්බ කරපු ගේ මට දාලා යන්න බෑ. මම මේ අලුත්ම කාර් එකක් කරන් මට දාලා යන්න බෑ. මට මේ ළමයි ටික දාලා යන්න බෑ කියලා ඉන්නවද මිනිස්සු? නෑ. ඇඳි වත පිටින් දුවනවා. ඇඳි වත පිටින් කොහෙද දුවන්නේ? පීඩක් හොයාගෙන, බේරෙන තැනක් හොයාගෙන, අනතුරක් නැති තැනක් හොයාගෙන. ගිහලා ඔන්න පයින්නවා තුර්කියට. තුර්කියෙත් බේරෙන්න බෑ. ඒකෙත් අනතුරුදායකයි. ආරස්සාවක් නැහැ. එතනින් පුංචි බෝට්ටුවක නැගලා තරවකාරයන්ට කියක් හරි දීලා පැනනවා ග්‍රීසියට. එතනත් බේරෙන්න බෑ. එතනින් හැතැම්ම දහස් ගණන් දිවා රාත්‍රී වැස්සි තෙමි පාරවලට ගස්සර නිදාගෙන නාන්න නැහැ, කන්න නැහැ, අඳින්න නැහැ. එකම ඇඳුම ඇඳගෙන සතියමාර ඉන්නවා. යනවා ගිහලා ඔන්න යන්තම් අපි කිව්ව ජර්මනියට යනවා. ඔන්න ජර්මනිය හම්බ වෙනවා කිව්ව මෙයාට සරණාගත වීසා. ඔන්න ඉන්න තැනක් හම්බ වෙනවා. අඳුන් අන්න සරණ හම්බ වුණා යාට එතනදී. සතර අපායේ වැටෙන එකෙන් යා බේරිලාද? නෑ. අපි මේ සරණ හොයන්නේ මොකෙන්ද? සතර අපායේ වැටෙන එකෙන් බේරෙන්නයි. මේ ආර්ථය අල්ලගන්න බැරි වුණොත් ධර්මයේ ඉගෙනිල්ලේ අර්ථයට අහු වෙන්නේ නැහැ. ධර්මයේ ඉගෙනිල්ලේ අර්ථය අහු වෙන්නේ නැත්නම් ඒ ධර්මයේ වාද කරන්න පාවිච්චි කරනවා. එතකොට ඒ ධර්මයේ ඉගෙනිල්ලේ අර්ථයට වැරදි එකක් ඒක. ඒ නිසා මේක හොඳට ඉගෙන ගන්න ඕනේ. උත්සාහයෙන් ඉගෙන ගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක මාර්ගාංග ඉගෙන ගන්න ඕනේ. පටිච්චසමුප්පාදෙත් එහෙමයි. ඊළඟට දැන් මම කිව්වා ස්පර්ශය තමයි අපිට බුදුරජාණන් වහන්සේ උගන්වුවා. අපිට අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන්නේ විදීම හටගන්නේ මොකෙන් කියලාද? ස්පර්ශයෙන් කියලා. ඊළඟට අපිට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ස්පර්ශයක් දැනගන්න ඕනේ. මෙන්න මේකයි ස්පර්ශය. මට මතකයි මම මුල් කාලේ ස්පර්ශය මොකද්ද කියලාට අම්මලා කිව්වේ ගැටීම. මට මතකයි දීපු උත්තරය.
මොනවද ගැටෙන්නේ කියලා එහෙම තියා කියාගන්න තේරෙන්නේ නැහැ. ඇහැට රූප ගැටෙනවා කියනවා. මං කියනවා නෑ ඇහැට රූප ගැටෙනවා නෙමෙයි බුද්ධ දේශනාව තියෙන්නේ කියලා මං පාලි වචනෙත් ඉගෙනුවා. මට මතකයි මුල් කාලේ ගන්නපුවා. දැන් නම් කවුරුත් දන්නවා. මොකද්ද? තින්නම් සංගති පස්සෝ තුනක එකතු වීම සංගති සමවායෝ කියලා තියෙනවා. තින්නම් එකට එකතු වීම ස්පර්ශයයි. එතකොට ස්පර්ශය හය ආකාරයි කියලා දැන් ඔබ දන්නවනේ නේ. මොනවද? ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. එතකොට මේ ස්පර්ශය ඇති උනේ දැන් අපි අර උපමාව ගමුන පාරේ මිනිස්සේ බිම් බලාගෙන යනවා. එන්න කවුද පාස් වෙගෙන එනවා දැක්කා. ඔළුව ඉස්සුවා බැලුවා. බැලිය මොකෙන්ද? ඇස් දෙකෙන්. ඇස් දෙක තිබුණ නැත්තම් ඇහි ස්පර්ශයට ගනීද? නෑ. ඇහි ස්පර්ශයට හේතු වුණේ ඇස. උන්යාට ඇහෙනවා. කන තිබුණ නැත්තම් කනේ ස්පර්ශයට හේතු වුණේ කන. එයාට ගඳ සුවඳක් දැනෙනවා. නාහය තිබුණ නැත්තම් දන්නේ. එහෙනම් නාසයේ ස්පර්ශයට හේතු වුණේ නාසය. ඔර රස දැනෙනවා. දිවක් තිබුණ නැත්තම් රස දැනෙන්නේ. දිවේ ස්පර්ශයට හේතු වුණේ දිව. ශරීරයේ තියෙනවා. දැන් ශරීරයට සීතල දැනෙනවා, රස්නි දැනෙනවා, ගොරෝසු බව දැනෙනවා, සියුම් බව දැනෙනවා. එතකොට ශරීරය තිබුණ නැත්තම් එහෙනම් ශරීරී ස්පර්ශයට හේතු වුණේ ශරීරේ. හිතෙන් අරමුණු මෙනෙහි කරන හිතක් තිබුණ නැත්තම් එහෙනම් මේ ස්පර්ශයට මුල මොකද්ද? ආයතන 6. ආයතන 6 තමයි ස්පර්ශයට මුල. එහෙනම් ආයතන 6 තිබුණ නැත්තම් ස්පර්ශයක් නැහැ. ආයතන 6 තිබුණ නැත්තම් ස්පර්ශයක් නැහැ. එතකොට ආයතන 6 නිසයි ස්පර්ශය ඇතිවන්නේ. ආයතනයි නැත්තම් ස්පර්ශයක් නැහැ. අපි කොහේ හරි ගමනක් යනවා කියලා. ගියේ මොකක්ද? ආයතන 6. ගියාම මේ ගමන ගියාම එයාට ඇහැ ඇරියාම රූප පේනවා. කන ඇරිලා තියෙනකොට ශබ්ද එනවා. එතකොට ආයතන 6. එහෙනම් ආයතන 6 නිසා ස්පර්ශය ඇති වෙනවා. ආයතනයි නැත්තම් ස්පර්ශය නැහැ. ස්පර්ශේ නිරුද්ධ වන්නා වූ මාර්ගයේ හැටියට මේ ආයතන 6 නිරෝධයට තියෙන මාර්ගයේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික එක ආයතනයක් හරි තියෙනවා නම් එයාට මේ දුකට අයිති සියලු දේ තියෙනවා. දුකට අයිති සියලු දේ තියෙනවා. එකක් හරි වැඩ කරනවා නම්. එතකොට දැන් අපි ගමු දැන් මේ ආයතනයන් පිළිබඳ අවබෝධය නැති අය ඉන්නවා. මේ ආයතනයන්ගෙන් සමහර අය ඉන්න මේකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න නම් මේ ආයතන 6 නැත්තම් දුක නැහැ කියලා අපි දැන් මේ කතා වෙනවනේ. නමුත් මේ සියල්ල සිද්ධ වෙන රටාවක් තියෙනවනේ. මොකක්ද රටාව? මේ තෘෂ්ණාවෙන් අවිද්‍යාවෙන් මේ බැඳිලා මේ යන්නේ කියලා. පටිච්චසමුපාදයේ ඒ අංග අපි මුලින් කතා කරපු අංග තියෙනවනේ. මොකද්ද? ඉපදෙන්නේ භවය නිසා. භවය හටගන්නේ උපාදාන නිසා. උපාදාන හටගන්නේ තණ්හාව නිසා. තණ්හාව හටගන්නේ විඳීම නිසා. විඳීම හටගන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශ හටගන්නේ මේ රටාව දන්නේ නැති කෙනෙක් හිටියා කියමු. ඔන්න තාපසයෙක් ඉන්නවා මේ රටාව දන්නේ නැති. එයා හිතන මේ ආයතන 6 නිසාමයි මේ දුක. මේ ආයතන 6 නැත්තම් කොච්චර හොඳද කියලා හිතනවා. ඒ මොන තණ්හාවද? විභව තණ්හාව. මේ ආයතන 6 නැත්තම් කොච්චර හොඳද කියලා හිතලා එයා ඒ විදිහට හිත වඩනවා. වඩනකොට එයාට ඔක්කොම නොදෙනී යනවා. ඇහත් නොදෙනී යනවා. කනත් නොදෙනී යනවා. නාසයත් නොදෙනී යනවා. දිවත් නොදෙනී යනවා. කායත් නොදෙනී යනවා. ගැඹුරු නින්දකට ගියාම ගියා ඉන්නවා. ඒකට කියනවා අසඤ්ඤ කියලා. සංඥාව නැති සමාධිය. ඒ තණ්හාව නැති සමාජය තුළ වැඩෙන්නේ අරූප ධාතුව. අරූප ධාතුවේ කර්ම විපාක සකස් වෙනවා. දැන් මෙහා ගිහලා උපදිනවා කොහෙද?
මරිනිමති අසඤ්ඤ සත්‍ය උපදිනවා. දැන් දන්නේ අයියා. ඇයි හේතුව? පටිච්චසමුපාදේ අංග දන්නේ නැතිකම. එතකොට බලන්න මේ ලෝකේ මුලාවෙන්දම නේද මිනිස්යාට මේ කරුණ තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිනු කරපු එක්කෙනා අසඤ්ඤට යන්නේ නැහැ. තණ්හාව නිරුද්ධ කරනවා. අවිද්‍යාව නිරුද්ධ කරනවා. ආංගිකයි මේකේ වෙනස. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි මේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ආයතන හය හටගන්නේ මොකෙන්ද? නාම රූප වලින්. මොනවද නාම රූප කියන්නේ? නාම කියන්නේ දේශන බුදුරජාණන් වහන්සේ නාම කියන එක අපිට ඕන දේවල් නාම කියලා දාලා වැඩන්නේ. අපිට ඕන කරන අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ වදාළ අපිට සරණක් හැටියට පිළිසරණ කරගන්න පුළුවන් ධර්මයක් දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ තමයි තියෙන්නේ. ඒ ධර්මය ගන්නනවා නාමය වේදනා විදීම කියන්නේ නාමයක්. වේදනා සංඥා නාමයක්. වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර මේ පහත තමයි නාම කියන්නේ. රූප කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා ධාතු නිසා හටගත්තු දේවලුත්. ඉතින් මේ කියන දේවල් වලින් තමයි ඇහැ හැදෙන්නේ. නාම රූප ප්‍රත්‍ය සලආයතන. නාම රූපය නිසා ඇහැ හැදෙනවා. නාම රූපේ නිසා කන හැදෙනවා. නාම රූපේ නිසා නාසය හැදෙනවා. නාම රූපේ නිසා දිව හැදෙනවා. නාම රූපේ නිසා කය හැදෙනවා. නාම රූපේ නිසා මනස හැදෙනවා. එහෙනම් මනස හැදෙන්නෙත් නාම රූප නිසා. එතකොට මේ නාම රූප හැදීමක් නැත්තම් ආයතනයක් හැදෙන්නේ නැහැ. එතකොට මේ ආයතනය නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ උගන්වනවා සංස්කාර එක එක විදිහේ සංස්කාර තියෙනවා. කාය සංස්කාර කිව්වේ ආස්වාස ප්‍රස්වාස. වචී සංස්කාර කිව්වේ විතක්ක ਵਿਚාර. චිත්ත සංස්කාර කිව්වේ සංඥා වේදනා. එතන මේ විදිහට සංස්කාර තියෙනවා. එතකොට අපි කලින් අපි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ඒවා හිත මොකේටද? මේ පරිසම්පාදේ භවයට විපාක පිණිස කර්ම සකස් වෙන තැනට ඒක ආйти. එතකොට මෙතනදී කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. එතකොට මේව තියෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියේ මොකද්ද? දුක්ඛාරය සත්‍ය ගැන අවබෝධයක් නැහැ. දුක්ඛ සමුදය ගැන ඒ කියන්නේ දුක හටගන්නේ මෙහිමයි කියලා අවබෝධයක් නැහැ. දුක නිරුද්ධ වෙන්නේ මෙහිමයි කියලා අවබෝධයක් නැහැ. දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය ගැන අවබෝධයක් නැහැ. එතකොට අවිද්‍යාව නිසා සංස්කාර. එතකොට අවිද්‍යාව නම් සංස්කාරයන්ගේ හේතුව අවිද්‍යාව නැති වුණොත් එහෙනම් ඒකයි දේශනාවේ තියෙනවා මේ අවිද්‍යාව ප්‍රහාණය ආනාපාන සති භාවනාව තුළින් අරහත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ ගැන තියෙනවා. උන්වහන්සේ අවසාන මොහොතේ ඊටාම සිහියෙන් ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වෙනවා දකිමින් පිරිනොම් පානවා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සයා ගත්තොත් දැන් අපි මොනවා හරි දෙයක් වෙච්ච ගමන් අපිට හුස්ම ගන්න බැරි වුත් අපි ඉක්මනට කලබල වෙන්නේ මොකක් අල්ල ගන්නද? හුස්ම අල්ල ගන්න. අපි හුස්ම ඉහළට ගත්තා කියමු. පහළට ගියේ නැත්නම් අපි බය වෙන්නේ නැද්ද? බය වෙනවා. අපි හුස්ම පහළට ගියා. හුස්ම ඉහළට යන්නේ නැහැ. අන්න එතකොට තේරෙයි අවිද්‍යාවෙන් කොච්චර හුස්ම පාර තියෙනවද කියලා. ඊර්වස අපි දඟලන්නේ මොකේදද? හුස්ම අල්ල ගන්න. මේ හුස්මට අපි මමයේ මාගේ කියලා බැඳිලා ඉන්නවා. අපිට සංඥා වේදනා මමයේ මාගේ කියලා මේ ඔක්කොටම බැඳිලා ඉන්නවා. අවිද්‍යාව සහගතව. අපිට විඳීමක් දැනෙන්නේ නැත්නම් අපි බය වෙනවා. හඳුනගන්න බැරි නම් බය වෙනවා. මේ විතක්ක ਵਿਚාර නැතුව ගියෝ බය වෙනවා. ඔක්කොම මම මාගේ කියලා අල්ලන් ඉන්නේ. ඉතින් ඒ නිසා
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට මේ විදිහට යා ශ්‍රාවකයා දැනගන්න ඕනේ. මේ විදිහට දැනගත්තාම ඒ ශ්‍රාවකයාට ධර්මයේ පිළිබඳව වටහා ගැනීමකටපත් උනා කියලා කියන්න පුළුවන් කියනවා. එහෙනම් මේ පටිච්චසමුපාදේ හොඳට තේරුම් ගන්න ඔබ ඉස්සෙල්ලා අපි අංග එකක් ගානේ විස්තර වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට දැනගන්න ඕනේ. ඊළඟට ඒ අංග හටගන්න හේතු වෙච්ච අංගේ වෙන්වෙන් වශයෙන් දැනගන්න ඕනේ. ජරා මරණ වලට හේතුව ඉපදීම, ඉපදීමට හේතුව භවය, භවයට හේතුව උපාදානයි, උපාදානට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව විඳීම, විඳීමට හේතුව ස්පර්ශේ, ස්පර්ශයට හේතුව ආයතන 6, ආයතන 6ට හේතුව නාම රූප, නාම රූපයට හේතුව විඥානේ, විඥාණයට හේතුව සංස්කාර කියලා. අපිට විඥාන කියන්න බැරි වුණා. නාම රූපයට හේතුව විඥානේ. ඒතර විඥානය ගැන අපි ඉගෙන ගත්තා. කලින් මම ගොඩක් විඥානය උගන්ලා දුන්නා. ඒතර නාම රූපයට හේතුව විඥානේ, විඥාණයට හේතුව සංස්කාර, සංස්කාරයට හේතුව අවිද්‍යාව. එතකොට මේ හේතු නැතිවීමෙන් ඒ ඵල නැති වෙනවා. දැන් අපි ගත්තොත් භවය හේතුව නම් ඵලෙ මොකද්ද? භවයේ හේතුව නම් ඵලෙ මොකද්ද? ඉපදීම ඵලයයි. ඉපදීම හේතුව නම් ඵලෙ මොකද්ද? ජරා මරණ ඵලයයි. තණ්හාව හේතුව නම් ඵලෙ මොකද්ද? උපාදානයේ ඵලයයි. උපාදාන හේතුව නම් ඵලෙ මොකද්ද? භවයයි. ඊළඟට තණ්හාව ඵලය නම් හේතුව මොකද්ද? විඳීම. විඳීම ඵලය නම් හේතුව මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය හේතුව නම් ඵලය මොකද්ද? විඳීම. එතකොට ආයතන 6 හේතුව නම් ඵලය මොකද්ද? ස්පර්ශය. ආයතන 6 ඵලයක් නම් හේතුව මොකද්ද? නාම රූප. ආන් ඒ විදිහට හේතුඵල මේකේ තියෙන බව විමසීමස බලන්න ඕනේ. විමසීමස බලන්න ඕනේ. විමසීමස බලන්න ඕනේ. ඊට පස්සේ අපි හිත පහදවා ගන්න ඕනේ මේ හේතුව නම් හේතුවෙන් නම් ඵලය හටගන්නේ. ජරා මරණ නැමැති ඵලය නැති වෙන්න නැති වී යුතු හේතුව මොකද්ද? ඉපදීම. ඉපදීම නැමැති ඵලය නැති වෙන්න නැති වී යුතු හේතුව මොකද්ද? භවය. තණ්හාව නැමැති ඵලය නැති වෙන්න නැති වී යුතු හේතුව මොකද්ද? විඳීම. සංස්කාර නැමැති ඵලය නැති වෙන්න නැති වී යුතු හේතුව මොකද්ද? අවිද්‍යාව. මේ විදිහට හේතුව නැති වුණොත් ඵලය නිරුද්ධ වෙනවා. හේතු නිරුද්ධයෙන් ඵලය නිරුද්ධ වෙනවා. මේ සියලු හේතු නිරුද්ධ වෙන්න, සියලු ඵල නිරුද්ධ වෙන්න හේතුනුත් ඵලත් නිරුද්ධ වෙන්න තියෙන ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් අපටත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරගන්න වාසනාව ලැබේවා.